අපි ගිය සතියේ කතා කරගෙන ආවේ මතක ඇතිනේ ආකර්ෂණය සහ තෝරා ගැනීම. එතකොට මානව සම්පත් කළමනාකරණයේදී අපි ඉස්සෙල්ලාම අපේ ආයතනයේ කරන්න ඕන දේවල් මොනවද සම්බන්ධයෙන් අවබෝධයක් අරගෙන ස්ටඩි එකක් කරලා ජොබ් ඇනලිසිස් එකදී කරන්නේ ඒක කරලා ඉවරලා ඊළඟට අපි ජොබ් ඩිසයින් කරනවා. ඒ තියෙන හැකියාවන් නිර්මාණය කරනවා. නිර්මාණය කරායින් පස්සේ අපිට අවශ්‍යයි දැන් ඒ තනතුරු වලට පුද්ගලයන් බඳවා ගන්න. එතකොට ඒ දැන්ට ආයතනය වැඩ කරගෙන යන එකක් නම් දැන්ට තියෙන තනතුරු වල රාජකාරී කරන අය කවුද? අනාගතයේදී අවශ්‍ය වෙන අය කවුද? ඒ වගේ තක්සේරුවක් අවශ්‍ය. එතකොට මෑන් පවර් ප්ලෑනින්, human resource planning වලින් අපි ඒක කරනවා. ඊළඟට දැන් තක්සේරුවක් කරායින් පස්සේ පුද්ගලයන් බඳවා ගන්න ඕනේ. දැන් මේ බඳවා ගැනීම ක්‍රියාවලිය තමයි කතා කරගෙන ආවේ. ඒකේ පළවෙනි එක තමයි ආකර්ෂණය. දැන් මේක කොටස් හතරකට වෙන් කරලා අපිට හඳුනා ගන්න පුළුවන්. ආකර්ෂණය කියලා කියන්නේ විභව ආයතන කරුවන් රාශියක් ආයතන වෙත ලබා ගැනීම. නැත්නම් ඇප්ලිකේෂන් කෝල් කරන්න ඉඩ ඇරලා මේ සුදුසුකම් තියෙන අයට මේ ඇප්ලිකේෂන් ගෙන්වා ගන්න වෙනකම් ක්‍රියාවලිය තමයි ආකර්ෂණය කියන්නේ. ඒකට බලපාන සාධක කතා කරා. මේක තමයි ක්‍රියාවලිය. මානව සම්පත් සැලසුම් කරන්නේ තමයි මූලික වෙන්නේ. ඒකේ රැකියා විශ්ලේෂණය මේ දේවල් මත පදනම් වෙලා මේවා එකට එක සම්බන්ධයි. පදනම් වෙලා අපි ඇඩ්වර්ටයිස්මන්ට් එක හදනවා. හරි. හදලා ඉවරලා අවශ්‍ය ආකාරයට. ඒකදී හදනකොට මේ නැත්නම් ආකර්ෂණයට බලපාන සාධක තමයි මේ සංවිධානයේ ප්‍රතිපත්ති කාලය මේකට. ඊටස කාලය කියන්නේ යම් පුද්ගලක බදා ගන්න යන පිරිවැයත් ඒකට යන කාලය. ඒකට අවශ්‍ය සේවක වර්ගය මොනවද කියන එක රැකියාව වෙළඳපොලේ ඊනොද තත්ත්වයක් එහෙම නැත්නම් වෙළඳපොලේ අපිට අවශ්‍ය වන රැකියාව කරන පුද්ගලයෝ ඉන්නවද? සහ බඳවා ගැනීම ප්‍රතිපත්ති අභ්‍යන්තරද බයෝ කියන කරුණු තමයි අපි අයිදුප්පත පිළිල කරලා ක්‍රියාත්මක කරන්නේ. මේ සේවක වර්ගය ක්‍රමය අපි කතා කරන්නේ ගැන අභ්‍යන්තර ආකර්ෂණ අවස්ථාවන් උසස් කිරීම මාර්ග කිරීම උසස් කරාම යම් කිසි පුද්ගලෙක්ව එතකොට තනතුරක එතන වේකන්සි එකක් ඇති වෙනවා. මාරු කරාම වේකන්සි එකක් ඇති වෙනවා. ඒ වගේම මේ සේවයෙන් පහ කරාම සේවාදායක චලන සේවයෙන් පහ කිරීම සේවයෙන් පහත දැමීම මේ වගේ දේවල් වලදීත් මේ වගේ අභ්‍යන්තර ආකර්ෂණ අවස්ථාවක් ඇති වෙනවා. අපි මානව සම්පත් සැලසුම් කරන දේ කතා කරන්නේ. ඒක කළමනාකරුවන්ගේ නිර්දේශ මත විවිධ අවශ්‍යතා තියෙන අයව අපිට ගන්න අවශ්‍ය වෙනවා. අභ්‍යන්තර ආකර්ෂණ දත්ත ගොනු. ඒ වයින් අපිට පුළුවන් අභ්‍යන්තරව ආකර්ෂණ දත්ත ගොනු පරණ ඇප්ලිකේෂන් ගෙන්නගත් වේවා. එහෙම නැත්නම් මේ දැන්ට ඉන්න සේවකයන්ගේ දත්ත ගොනු මොනවද කියලා බලලා අපිට වේකන්සි කොහෙද තියෙන්නේ කියලා ගන්න. අලුතෙන් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඊළඟට පැරණි අයදුම්පත් කියන්නේ ඉමීඩියට් කෝල් කරපු අයදුම්පත් වලින් ගන්න එක දැන්. යම් කිසි කණ්ඩායමක් ගන්න අයදුම්පත් කෝල් කරනවා. කෝල් කරලා ඉල්ලා ගන්න ගියාම ඉන්නේ අඩු සංඛ්‍යාවක්. ඒකකොට නැවත ආකර්ෂණ ක්‍රියාවලියකට යන්න ඕනේ මේ අයදුම්පත් වලින්. පැරණි අයදුම්පත් කියන්නේ මේ ඉමීඩියට්ලි ඉවර වෙච්ච එක. රයිට්. එතන මේ වගේ එකක් කරන්න පුළුවන්. මාසයක් දෙකක් ඇතුළත වගේ තමයි දැන් අවුරුද්ද දෙකක් වගේ පහු වෙනකොට ඒතකොට ආයතනයේ අවශ්‍යතාවයන් යම් සියල්ල වෙනස් වෙන නිසා ඒක පාවිච්චි කරන්න බෑ. සහ අලුතෙන් විභව අයදුම් කරුවන් ගොඩක් එකතු වෙනවනේ. රැකියාව වෙනකොට දැන් අවුරුද්දකට වඩා පරණ ඇප්ලිකේෂන් වලින් ගෙන්න ගන්න කියොත් එහෙම කරන්න බෑ. දැන් අපි 100ක් ගන්න ඇප්ලිකේෂන් කෝල් කරනවා අපිට ගන්න පුළුවන් වෙන්නේ 70යි. එතකොට ඊළඟට පල්ලෙහාට ගිහිල්ලා අර තියෙන ඇප්ලිකේෂන් වලින්ම ඉතුරු ටික ගන්නවා. ඒක තීරණය කරන්න ඕන. දැන් 130ක් වගේ ගන්න ගියොත් එහෙම පරණ ඇප්ලිකේෂන් වලින් ගන්නත් බෑ. හිතුව 130ක් කියන්නේ ලොකු සංඛ්‍යාවනේ. 105ක් 10ක් ඊට වඩා අඩු ප්‍රමාණයක් වගේ එහෙම කරන්න පුළුවන්. ඒක ආයතනයේ විසින් තීරණය කරන්න ඕන සාධකයක්. අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රමේ වාසිය අපි ඉදා කතා කරා. අභ්‍යන්තරයේදී එතකොට ඉන්න සේවකයන්ට උසස් වීම හම්බ වෙනවා.
ඉන්න සේවකයෝ ධෛර්යයටපත් වෙනවා. ඉන්න සේවකයෝ නිසා ඒ අපිට හොඳ දක්ෂේරුවක් තියෙනවා. දක්ෂේරුවක් තියෙන තරේ සේවකයාගේ දක්ෂතාවයන් හැකියාවන් එයාට කරන්න පුළුවන් ශේෂ්ත්‍ර පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම මේ සාපේක්ෂව පිරියවමයි අභ්‍යන්තර ආකර්ෂණ ක්‍රමයක. ඇප්ලිකේෂන් කෝල් කරලා ලොකු ඉන්ටර්විව් කිරීම ලොකුවට කරන්න අවශ්‍යතාවයක් නැහැ. අභ්‍යන්තර සේවකයන්ට චක්‍රලේඛනයක් දාලා ඇප්ලිකේෂන් ගෙනගෙන ඉන්ටර්විව් එකක් දීලා ගන්න පුළුවන්. ඒ වගේම අභ්‍යන්තර සේවකයෝ උසස් වීමක් ලැබුවාම ඒගොල්ලන්ගේ කාර්යඵල වැඩි වෙයි කියන අපේක්ෂාවක් තියෙනවා. අවාසි තමයි මේ දැන් කණ්ඩායමක් තෝරගන්න ගියාම අභ්‍යන්තරව ඒකේ සමහර අය තේරෙන්නේ නැහැ. ඒකට ඒගොල්ලෝ තුල කලකිරීමක් ඇති වෙනවා. අයිතිනට අර අලුත් බ්ලඩ් එක. ගොඩක් අය දැන් අපේක්ෂා කරනවා අලුත් අදහස්, අලුත් ආකල්ප එහෙම තියෙන පුද්ගලයන්ව මේ අතුලත් කරගන්න. මොකද ඒක ආයතනයේ වර්ධනයට හේතු වෙනවා. කාලය තිස්සේ පුද්ගල ආයතන ඇතුලේ ඒකට එක විදියකට හිතන්නේ, එක විදියකට කරන්නේ, අලුතෙන් හිතන්න, එහෙම විකල්ප ක්‍රම මේ වගේ දේවල් පිළිබඳ මග පෙන්වීමක් හෝ මේකක් නැහැ. මොකද ඒ සමිතියේ සහ වෙනත් කණ්ඩායම් වගේ හැදිලා ඒගොල්ලෝ එක විදියකට කරන්න තමයි උත්සාහ කරන්නේ ආයතනයක. ඒක වැරගෙන අලුතින් කෙනෙක් ආවම එළි බලපෑම් වලට මතුවෙන්න පුළුවන්. ඒකට පිටින් සේවකයෝ ගන්නකොට සමහරට බලපෑම් එන්න පුළුවන්. කල්පනා කරන නෑ අභ්‍යන්තර සේවකයෝ ගන්නකොට බලපෑම් එන්න පුළුවන් අභ්‍යන්තර සේවකයන්ගේ තියෙන විවිධ බාහිර සම්බන්ධකම්. ඒ අනිවාර්යයෙන්ම මේගොල්ලෝ මැනේජ්මන්ට් නොවන සේවකයෝ උනත් මැනේජ්මන්ට් එකේ සේවකයෝ උනත් මැනේජ්මන්ට් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් වලට යොමු කරන්න වෙනවා. බාහිර ආකර්ෂණ ක්‍රම ගැන අපි කතා කරා පාසල් වලින් විශ්වවිද්‍යාල වලින් විද්‍යුම ගන්න පුළුවන්. අනිත් පැත්තේ වෘත්තීය සංවිධාන රැකියා නියෝජිත ආයතන හරහා ළඟට මාධ්‍ය ප්‍රසිද්ධ මාධ්‍ය පුවත්පත් පළ කරලා ඒ හරහා ලබා ගන්න පුළුවන්. වාසි කතා කරා අලුත් අදහස් අලුත් විදිහට හිතන වගේ අය අතුල් වෙනවා ආයතනයට මේ බාහිර ආකර්ෂණ ක්‍රමය වලින්. පුහුණු ඉක්මන් හේතුව මේගොල්ලෝ ඒ පිළිබඳ යම් දැනුමක් තියෙන අය තමයි කරනකොට ඉක්මනින් පුහුණු වෙනවා. ඒ නිසා වේදපහුව. දේශපාලනික බලපෑම අඩු වීමත් අපි ගන්න ක්‍රයිටීරියා ටික හරියට නිර්දේශ කරලා එහෙම නැත්නම් පබ්ලිෂ් කරලා හරි ප්‍රකාශයටපත් කරලා ඒ අනුව ගත්තොත් එහෙම ඉතින් බලපෑම් වලට යටත් වෙන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අනිත් එක බාහිර සමාජයත් එක්ක සම්බන්ධ වෙන හින්දා ඒවා ගැටලුවක් ඇති වෙන අවස්ථාවන් අවබෝධ කරගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. නැත්නම් විවිධ ක්‍රියාමාර්ග වලට මේ බාහිර පුද්ගලයන් පෙළඹෙන්න පුළුවන් නිසා. නවදැනුම ආයතනයට එක් වේ. අනිවාර්යයෙන්ම අලුත් අයවම අලුත් දැනුම එනවා. මොකද ඒගොල්ලන්ට විවිධ ශේෂ්ත්‍රවල අලුත් දැනුම තියෙනවා. ඒගොල්ලෝ ආයතනයට එකතු වෙනවා. ඒකේදී අවශ්‍ය තමයි සුදුසුම පුද්ගලයන් නොලැබී යා හැක. සමාජයේ මෙතනදී සුදුසුම එක්කෙනා නෙමෙයි ඇප්ලයි කරන්නේ වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන් අස්සන. අභ්‍යන්තර සේවකයන්ගේ චිත්ත ශක්තිය හිමිනේ පිටින් ගත්තාම ඇතුළු සේවකයෝ කලකිරෙනවා. අනුස්ථාපන කාර්යය. ඒකට අනුස්ථාපනය කියන්නේ සේවකයෙක් බඳවා ගත්තයින් පස්සේ රැකියාවේ කාර්යඵල ඒ රැකියාවෙන් බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කරන්න ගතවන කාලය දක්වා කාලය බඳවා ගැනීමේ දින සිට රැකියාවෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා දෙන කාලය. ඒකට ඒක වැඩි අලුත් සේවකයෙක්. මොකද එයාට ඒ සම්බන්ධයෙන් තියෙන පළපුරුද්ද අඩු වෙන්න පුළුවන් සමහර විට. ඒකට ඒ වගේ වුණාම එයා රැකියාව හුරු වෙන්නත් ඕනේ. ඒ නිසා අනුස්ථාපන කාලය වැඩි. අනිත් එක තමයි යාව ආයතනයට හුරු කරන්න ඕනේ. ඒකට එහෙම ගැටලු ඇති වෙන්න පුළුවන්. ඊළඟට තෝරා ගැනීමේ ක්‍රියාවලිය අපි එදා මේක බැලුවා. මේ තෝරා ගැනීම දැන් මේ ඇප්ලිකේෂන් දැන් මේ රැකියාව විශ්ලේෂණ ආකර්ෂණය වෙනකන් අපි ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි තෝරා ගැනීම කරනවා. දැන්
ආකර්ෂණය කරපු ඇප්ලිකේෂන් අතරින් තමයි අපි තෝරා ගන්න එක කරන්න ඕනේ. පෙන්නගත්තු ඇප්ලිකේෂන් අතරින් වෙන අතරින් ගන්න බෑ. තෝරා ගැනීම කියන්නේ ආයුධම්පත් ඉදිරිපත් කළ ආයුධම් කරන අතරින් තාම සුදුසු පුද්ගලයා තෝරා ගැනීම. මේ වගේ නිතාම යෝග්‍ය පුද්ගලයන් සඳහා රැකියාව උත්සාහනකොට ආයතනට අවශ්‍ය යෝග්‍යම පුද්ගලයා ගන්නවා. ඒ වගේම රැකියාවක මූල සාර්ථකත්වය. මම ඉතින් කිව්වා මම කියන්නේ මූල සාර්ථකත්වය කියන්නේ රැකියාවකට බඳවාගත් දින සිට රැකියාවේ ප්‍රතිඵල. එයා රැකියාවෙන් බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරන කාලය දක්වා කාලය මූල සාර්ථකත්වය. එතකොට යම්කිසි සුදුසුම පුද්ගලයා බඳවාගත්තයින් පස්සේ ඒ රැකියාවට එයා ලබා දෙන ප්‍රතිඵල ඉක්මනින් ලබා දෙනවා. ඒක තමයි මූල සාර්ථකත්වය ඉහිල යනවා කියන්නේ. කාලය අඩු වෙනවා. අර පුරුදු වෙන්න ඒ වගේ දේවල් වලට තියෙන අවස්ථා නැති වෙනවා මේ සුදුසුම පුද්ගලයා බඳවාගත්තා. ආයතනයේ කාර්යක්ෂමතාව සහ සඵලත්වය ඉහිල යනවා. සුදුසුම එක්කෙනා බඳවාගත්තාම යහපත් සේවක සම්බන්ධතාව වර්ධනය වෙනවා. එතකොට සුදුසු අය බඳවාගත්තන් පස්සේ යහපත් සේවක සම්බන්ධතාව එතකොට ඒක එක්කෙනා ප්‍රශ්න කරනවා වෙන්න පුළුවන්. ඒව නැති වෙනවා මේ හරි තෝරා ගැනීමක් මගින්. වැරදි තෝරා ගැනීම නිසා ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල. ආයතනයේ අපේක්ෂා කරන ප්‍රතිඵල අරමුණු ඉෂ්ට නොවේ. එතකොට ආයතනයේ බලාපොරොත්තු වෙන සේවකයෙක් රැකියාවට බඳවාගත්තන් පස්සේ ආයතනයට අවශ්‍ය කාර්යඵල සාධන. එයා ඒ රැකියාවෙන් බලාපොරොත්තු වෙන සේවකයාගෙන් ලැබෙන්න ඕන. රැකියාවෙන් බලාපොරොත්තු වන කරුණු සේවකයා ඉටු කරන්න ඕන. ඒකට වැරදි පුද්ගලයෙක් හෝ සුදුසුකම් අඩු පුද්ගලයෙක් තෝරාගත්තා නම් එයාට ඒ අපේක්ෂා කරන නෝම් එකට මොකද අපි රැකියා නිර්මාණයේදී මේ රැකියාවෙන් මෙන්න මෙහෙම කරන්න ඕන කියලා නෝම් සදා ගන්නවා. right? උදාහරණයක් විදිහට කවුන්ටර් ටෙලර් දවසකට ඇවරේජ් ගනුදෙනුකරුවන් 300කට සේවයක් ලබා දෙන්න ඕන කියලා නෝම් එකක් තියෙනවා. ඒ 300 හැදෙන විදිහ සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරලා ඒ ආයතනයේට රැකියාව විශ්ලේෂණයේදී හදන්න ඕනේ. right? උදාහරණයක් විදිහට රුපියල් ලක්ෂයකට අඩු මුදල් තැන්පත් සඳහා ගත වන කාලය සම්බන්ධයෙන් තක්සේරුවක් දෙන්න ඕනේ. ඒක විනාඩියක් ඇතුළත නැත්නම් විනාඩි දෙකක් ඇතුළත උපරිම එක කරන්න ඕනේ. ඒතර විනාඩි දෙකක් ගත්තොත් එහෙම පැයකට පුළුවන් වෙනවා ගනුදෙනුකරුවන් 30 දෙනෙක්ට සේවය කරන්න. නේ? පැය පහක් ගත්තොත් එහෙම 150කට සේවය කරන්න. ඔය වගේ. ඒතර විනාඩි දෙකක් කියන්නේ වැඩි කාලයක්. අපි ඒක විනාඩියක් වගේ තමයි ගන්න ඕනේ. එහෙම ඇවරේජ් ගත්තන් පස්සේ අපිට නෝම් එක කතා කරන්න පුළුවන්. ඇවරේජ් විවිධ ගණන් වර්ග ගැන සලකලා බලලා ඒක එක්තරා විදිහක ටයිම් ඇන්ඩ් මොෂන් ස්ටඩි එකක් අර විද්‍යාත්මක ශිල්ප ක්‍රමයේ එකක් තමයි සමාජගත ඕක. මොකද ඒ වගේ රූටින් වැඩවලදී අපිට ඒ එෆිෂියන්සි සාධකය තමයි බලන්න ඕනේ. ඒකට විශේෂ ප්‍රායෝගික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. රූටින් එකක්. ඒතකොට එකම දේ දිගින් දිගටම කරාම සේවකයා විශේෂඥයෙක් වෙනවා. ඒ අනුව අපි මැද තැනක හදලා තියලා හදන්න ඕන. right? තව ගණදෙනු 300ක් දවසකට කරන්න ඕන. යම් කිසි පුද්ගලයෙක් බඳවාගත්තන් පස්සේ මේ පුද්ගලයා ඉටු කරන්නේ 100ක් නම් 100කට 10ක් 15ක් 20ක් 25ක් වගේ ඒට මේක වෙන්න පුළුවන්. 100ක් නම් 300කින් 100ක් කියන්නේ 130යි. ඒක දිනු කරන්න අමාරු තත්ත්වයක්. අන්න ඒකට අපේක්ෂා කරන අරමුණු ඉස්සෙල්ලා නම් මේ බලාගෙන තියෙන සුසුම එක කරන්නේ. යෝග්‍යතම අයදුම්කරුගේ සේවය අහිමිවීම. සමහරවිට ඊටම හොඳ පුද්ගලයා මෙතෙන්ට අහු වෙනව නොවෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී එයාගේ සේවය අපිට ලබා ගන්න බැරි වෙනවා. වැරදි තෝරා ගැනීමක් නෙකට වැරදි පුද්ගලයා තෝරාගත්තයින් පස්සේ හොඳම පුද්ගලයා තෝරා ගන්න නැහැ කියන එක තමයි මේකේ අනිත් පැත්තට කියන්නේ. හොඳ එක්කෙනාටදී වැරදි එක්කෙනා තෝරගන්න. ඒකට හොඳ පුද්ගලයා අපිට සේව ගන්න බැරි වෙනවා. අයහපත් සේවක සම්බන්ධය. ඒකට මේ වගේ වැරදි අය තෝරාගත්තයින් පස්සේ අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇතුලේ ආයතන ඇතුලේ ප්‍රශ්න ඉතින් එයා අනිත්‍යයට කරදරයක් එයා අනිත්‍යයට කරදරයක් එයාගෙන් අනිත්‍යයට කරදරයි ඒ වගේ ගොඩාක් ගැටලු ඇති වෙනවා. ඒ නිසා මේ ආයතනය ඇතුලේ යහපත් සේවක සම්බන්ධතා වර්ධනය කරගන්න බැරි වෙනවා. ආයතනයට අවාසි අමතර පිරිවැයක් දැරීමට සිදුවීම. මෙයාගෙන්
නාස්තිය වැඩි වෙන්න පුළුවන් සමහරට කෑෂ් අවුට් ගොඩක් විතර තියෙනවා. ඒ වගේම මේ වවුචර් නාස්ති වෙනවා, ප්‍රින්ටර්ස් නාස්ති වෙනවා, පාස්පෝර්ට් නාස්ති වෙනවා වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඒකට මහජන සබඳතා, සේවක සබඳතා නැති වෙන්න පුළුවන්, මහජන සබඳතා නැති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉවත් කිරීමට සිදු වූ අමතර පිළිවෙලක් දැරීම. දැන් මේ වගේ කෙනෙක්ව දැන් බදාගත්තාන් පස්සේ අයින් කරන්න බෑ ලේසියෙන්. ඒකට අමතර පිළිවෙලක් දරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දැන් මේ දැන් රික්‍රූට්මන්ට් ප්‍රොසෙස් එක ගිහිල්ලා මෙයා බදාගත්තාන් පස්සේ එතෙන්ට යනකම් ලොකු පිළිවෙලක් ආයතනයේ දානවා සේවකයෙක් බදවා ගැනීමේ කාර්යය. ඒ ඔක්කොම නාස්ති වෙනවා. මෙයාම අයින් කරන්න ඕන. සේවකයා වෙනින් තරණ පිළිවෙල. ඒකවල මෙතෙක් යාට වැටු ගේම් නම් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒතකොට ඒව ඔක්කොම අපිට යනවා. අද සේවකයෙක් ගන්න අමතර පිළිවෙලක් දරන්න වෙනවා. සේවකයන් ඉවත් කරන්න වුණාම ඒක ආයතනයට එච්චර හොඳ නැහැ. දැන් සේවකයෝ ආයතන හැර යනවා කියන්නේ නිරන්තරයෙන් ඒ ආයතනයේ කීර්තනාමයට ගැටලුවක්. ආයතනයේ එක්කෝ වැටුප් පිළිබඳ ගැටලුවක් තියෙනවා, පරිපාලනය පිළිබඳ ගැටලුවක් තියෙනවා, විනය පිළිබඳ ගැටලුවක් තියෙනවා, මොනවා හරි. ආයතන ස්ථායීතාවය පිළිබඳ ගැටලුවක් ඇති. ඔයගේ පිටට යන බාහිර සමාජයට යන පණිවිඩය ආයතනයට අවශ්‍යදායකයි. ආයතනය ප්‍රතිරූපයට ඒකෙන් අවශ්‍යදායක බලපෑමක් තියෙනවා. ආයතනයේ සුඹට ක්‍රියාකාරීත්වය දැන් මිනිස්සු නිතර ආස් වෙනවා. ඒතකොට වේකන්සි ඇති වෙනවා. ඊට පස්සේ ආපහු මිනිස්සු ගන්නකම් යම් කාලයක් තියෙනවා. සේනග නැතුව එහෙම සේවකයෝ නැතුව ආයතනය රන් කරන්න දුවන්න ඕනේ. ඉතින් එහෙම කරන්න ගියාම සුපුරුදු කාර්යයන් සුපුරුදු ක්‍රියාකාරීත්වයේ නිෂ්පාදන ක්‍රියාවලිය සේවා සැපයීම ක්‍රියාවලිය එන්නේ නැහැ. ඒකෝට ඒ ආයතනයේ ස්මූත් ෆන්ක්ෂනින් සුමට ක්‍රියාකාරීත්වයට දැඩි ලෙස හානි බාධාවක් සිද්ධ වෙනවා. ආයුධපත් අගයනවා. දැන් ඔන්න ආයුධපත් ගන්නකම් ක්‍රියාවලිය තමයි අපි කියන්නේ රෙක්‍රූට්මන්ට් කියලා නේ. ඒක ආයුධපත් ඇගීම කරන්නේ. දැන් ගොඩක් වෙලාවට මේකෙදි කරන්නේ ෂෝට් ලිස්ටින් එක. මේ ධර්මාම ඇප්ලිකේෂන් කෝල් කරාම ඔය ළඟින් යන අයත් ඇප්ලිකේෂන් දානවා දැන්. මම ඒකත් කිව්වේ. දැන් අපි හිතමු කවුන්ටර් පෙළ කෙනෙක් ගන්න ගියාම අපි දානවා උසස් පෙළ විෂයන් තුනයි. හරි? ඒකට ධාරා තුනෙන්ම උසස් පෙළ විෂයන් තුනයි අපි දානවා O level වලට ඉංග්‍රීසි භාෂාව, ගණිතය සහ මව් භාෂාව. හරි? දෙවන භාෂාව, ගණිතය සහ මව් භාෂාව තුනට සම්මාන සාමාර්ථ ඕලකේ. ඔතනදී ඉතින් වෙනස්කම් තියෙන්න පුළුවන්. සමහර අයට ගණිතයට C එකක් නැහැ, සමහර අයට ඉංග්‍රීසියෙන් C එකක් නැහැ, සමහර අයට මව් භාෂාව එක්ක දැන් මව් භාෂාව දෙමළ එක්ක දෙමළ, සිංහල එක්ක සිංහල පිළිට යන්නේ. ඒගොල්ලෝ තමයි දානවා. C දෙකයි S එකයි මේ නැහැ දානවා. ඒක අපිට මේවා මුලින්ම ඉවත් කරන්න පුළුවන්. ෂෝට් ලිස්ටින්. ඊළඟට එහෙම තෝරාගත්තු කණ්ඩායමින් මොකද ඇප්ලිකේෂන් කෝල් කරාන් පස්සේ බැංකුවට එහෙම නේද මේ ධෝනි වලින් තමයි ඇප්ලිකේෂන් මේ මනිනවා එච්චර ඇප්ලිකේෂන් නෙමෙයි ගොඩක් ඊළඟට ඒ තෝරාගත්තු අයගෙන් හොඳම පුද්ගලයා තෝරා ගන්න අපි මේ එම්ප්ලොයි ටෙස්ට් එකක් තියෙනවා තෝරා ගැනීම විභාගයෙන් ගොඩක් වෙලාවට රාජ්‍ය ආයතන වලට තෝරා ගැනීම විභාග තියෙනවා විභාග දෙපාර්තමේන්තුව ආරට ඒ ඉතනදී තියෙන පරීක්ෂා කරන්න බෑ අපිට රැකියාව සම්බන්ධයෙන් කරුණු නෙමෙයි පොඩ්ඩක් වෙලාවට බලන්නේ බුද්ධි පරීක්ෂණයක් තියෙනවා. අපේගේ ලේඛන හැකියාව සමාජ ප්‍රසන්ටේෂන් ස්කිල් එක නේ ඒ වගේ දේවල් කරලා අපි ඒ විභාග තියෙනවා විභාග විවිධ වර්ගයේ තියෙනවා. විභාගයෙන් තෝරාගත්තු අයව ඊළඟට සමුහ පරීක්ෂණ දැන් මේක ස්ක්‍රීන් කියන්නේ මේ ස්ක්‍රීනින් පෙරි යන ක්‍රියාවලියක් තමයි මේ තෝරා ගැනීම ක්‍රියාවලිය. සම්මුඛ පරීක්ෂණ. අතට ෆේස් ටු ෆේස් කොමියුනිකේෂන් එක තමයි එතන සිද්ධ වෙන්නේ. ඒ අනුව අපිට මේ පුද්ගලයාගේ යම් යම් ගුණාංග විශේෂයෙන්ම චර්යාමය ලක්ෂණ උනත් අඳුරගන්න පුළුවන්. ඊට බෑක්ග්‍රවුන්ඩ් ඉන්වෙස්ටිගේෂන්. මේ එයා කොහේ ආයතනයක වැඩ කරලා තියෙනවා නම් ඒ ආයතනෙ විමසීමක් කරනවා ඊළඟට මෙයා සම්බන්ධයෙන් සමාජීය සංවිධාන පොලිසියෙන් වෙන්න පුළුවන් වෙනත් ආයතනයකින් වෙන්න පුළුවන් ඒ ආයතන වලින්
පිළිබඳ විමසනවා. එහෙම කරලා බලනවා මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක මොනවද. දැන් බැංකුවක රැකියාවක් කරද්දී බැංකුවක රැකියාව ඉහළම මට්ටමේ විශ්වාසදායකතාවය ආරක්ෂා කරන්න ඕනනේ. මේ පුද්ගලයා යම්කිසි අවස්ථාවක හොරකමක් වංචාවක් වගේ වැරැද්දකට පොලිසියේ නම ලියලා තියෙනවා. ඒත් එයාගේ චර්යාව සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මෙයා මේ වගේ තියකට පෙළඹෙන්න පුළුවන් chance එක වැඩි. අනිත් එක්කනට වඩා. එහෙම නැති කෙනෙක්ට වඩා වැඩි සමහරට. එහෙම නැති එක්කෙනා ඊට වඩා වැඩිද දන්නේ නැහැ. නමුත් අපිට මේ තියෙන සාක්ෂි වලින් හිතා ගන්න පුළුවන් එයාගේ පෙළඹීමේ සම්භාවිතාව වැඩි. ඒකට බැංකුව වගේ මුල්‍ය අනුන්ගේ මුදල් පසුරන ආයතනයකට මේ වගේ කෙනෙක් ගත්තොත් ගැටලුවක් ඇති වෙනවා. මේ පසුදල පරීක්ෂණ. ඒකට තමයි ගොඩක් කරලා අපි ඒ වෙලේම ඔය චරිත සහතික දෙකක් ඉල්ලන්නේ. ඒ බෑග්ග්‍රවුන්ඩ් ඉන්වෙස්ටිගේෂන් එක. ඕව දැන් කොම්පැක්ට්. මේ තෝරා ගැනීම එක කොම්පැක්ට්. ඔය ඔක්කොම එකට තියෙන සමහරවල්. ඊට පස්සේ වෛද්‍ය පරීක්ෂණ. නම් වෛද්‍ය පරීක්ෂණය ඔය තෝරාගත්ත පුද්ගලයා ඊළඟට ෆිසිකලි ෆිට්ද කියලා බලන්න වෛද්‍ය පරීක්ෂණයක් කියලා ත්‍රාස් පෙනීම, කන් ඇහිීම වගේ එක එක රැකියාවන් වලට එක එක ශාරීරික අංග වැඩ කරන ආකාරය සම්බන්ධව අවබෝධයක් ලබා ගන්න. ඊට පස්සේ තමයි ඔන්න තෝරා ගැනීම කරන්නේ. මේක එක්තරා විදිහකට ඇප්ලිකේෂන් වලින් පුද්ගලයන්ව පෙරලා හොඳම එක්කෙනාව ගන්න ක්‍රියාවලියක්. මෙතෙන් තෝරා ගැනීමේ ක්‍රම විභාග, අභියෝගතා පරීක්ෂණ, ප්‍රවීණතා පරීක්ෂණ, කාර්යඵල පිළිබඳ ප්‍රායෝගික පරීක්ෂණ, මනෝවිද්‍යාත්මක පරීක්ෂණ. දැන් උදාහරණයක් රියදුරේ ගන්නවා කිව්වොත් ඉතින් එයා මේ සංවිධානය කරන වැඩ නෙමෙයි කරන්නේ. එයා ප්‍රිය දාහනය කරනවා. ඒකද ඒ වගේ වෙලාවට කාර්යඵල පිළිබඳ ප්‍රවීණතාව පිළිබඳ රියපදයේ ප්‍රවීණතාවය පිළිබඳ යන්ත්‍ර ක්‍රියාකාරී. අපේ කාර්යඵල පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාපොත්තර හදනවා. මනෝවිද්‍යාත්මක පරීක්ෂණ. දැන් පිළිගැනීම් නිලධාරී වගේ කෙනෙක්ගේ ඉවසීමේ ප්‍රමාණය, දරා ගැනීමේ ප්‍රමාණය, අන් අයට හැසිරෙන ප්‍රමාණය, ඒ වගේ දේවල් අවබෝධ කරගන්න පුළුවන් මේ මනෝවිද්‍යාත්මක පරීක්ෂණ. සේවා නියුක්ත විභාගයේ යම් තනතුරු සඳහා බලා ගැනීමදී ඒ තනතුරු වල රාජකාරී වල ස්වභාවය සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවද කියන එක බලනවා. සේවා නියුක්ත විභාගය. අභියෝගතා පරීක්ෂණ commonly එයාගේ thinking capacity එක. ඊළඟට decision making capacity එක. තීරණ ගැනීමේ හැකියාව, අභියෝගය ගැනීමේ හැකියාව, සම්පත් භාවිතා කිරීමේ හැකියාව නේ. ඒ දෙන සම්පත් වලින් කොහොමද උත්තරීම විදිහට කරන්නේ. ඔය වගේ දේවල් අපිට පුළුවන් අභියෝගතා පරීක්ෂණ වලින් පරීක්ෂා කරන්න. ඒතර ඉදිරියේදී නිශ්චිත විෂයක් සම්බන්ධයෙන් නෙවෙයි ඔහුගේ බුද්ධිමය හැකියාව තමයි පරීක්ෂා කරන්නේ. බුද්ධිමය හැකියාව තමයි පරීක්ෂා කරන්නේ. ඒ තෝරා ගැනීම ක්‍රමවල ඊළඟ එක තමයි අරවයින් තෝරාගත්තන් පස්සේ සම්මුඛ පරීක්ෂණ වලට භාජනය කරනවා. ඒකට තමයි ෆිසිකලි භෞතිකව සේවයට බැඳෙන්න ඉන්න සේවකයා ආයතනයක් හම්බ වෙන අවස්ථාව. භෞතිකව හම්බ වෙනවා. ඒක මේ විදිහට අපිට වෙනස් කර ව්‍යුහගත ආකාරයට නිශ්චිත ප්‍රශ්න ටිකක් තියාගෙන ඒ ප්‍රශ්නට උත්තර දෙන ආකාරය. ඊළඟට මේ ව්‍යුහගත නොවන සාමාන්‍ය කැෂුවල් ප්‍රශ්න ටිකක් වහලා ඒ විදිහට අවබෝධ කරගන්න. යාගේ හැකියාව පිළිබඳ බෑග්ග්‍රවුන්ඩ් එකේ විස්තර හොයාගන්න. ඉස්සර ඔය දෙක ව්‍යුහගත යොදනවා. ගැටලු විසඳීමේ සම්මුඛ පරීක්ෂණ. යම් ප්‍රශ්න සාගත දේවල් විසඳීම පරීක්ෂණ නිලධාරීන් වගේ අය ගන්නකොට ගැටලු විසඳීමේ හැකියාව. එතන ආයස ස්ට්‍රෙස් එක. ඒ වගේ අපහසු තැන්වල රාජකාරී කිරීමේ කොච්චර විතර තරහා ගැනීම හැකියාවක් තියෙනවා කියන එක පිළිගන්නවා. දැන් ඔය ආරක්ෂක නිලධාරීන් ඒ වගේ අය සම්බන්ධයෙන් ආයාස පරීක්ෂණ වලට කායික මානසික ශක්තිමත්භාවය තමයි ආයාස.
පිළිගැනීමේ නිලධාරී කෙනෙක්ට ආයාසකරයක් කියන්න පුළුවන්. එයාට දැන් එයාව ඉන්ටර්වියුවකට කෝල් කරනකොට ඇතුළට එනකොටම මේ හොඳට බයිනවා. ඒක එයා බේස් කරන විදිය එයා කොහොමද ඒක හැන්ඩල් කරගන්නේ? එයා දන්නේ නැහැ මේක ඉන්ටර්වියු එකක කියලා. මට එයා ඒක හැන්ඩල් කරගත්තේ නැත්නම් එතකොට ගල්දුන කරුවේ බැනගෙන આવුත් එම මේ තමන්ගේ බැංකු ශාඛාවට එයා කොහොමද මේක හැන්ඩල් කරන්නේ කියන එක පිළිබඳව අපිට ගැටලුවක් ඇති වෙනවා. ඒ වගේ තරහා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් දැන් ගොඩක් වෙලාවට හමුදාවට වගේ ආයතනට බඳවා ගැනීමේදී මේ ස්ට්‍රෙස් මේ ඉන්ටර්වියු තමයි කියන්නේ. ඊට පස්සේ අනිත් ඒවා ඉතින් පසුතල පරීක්ෂණ මේ දැන් මේ මෙතෙන් දෙනකොට සෑහෙන මට්ටමකට මේ සේවකයා පිළිබඳ අවබෝධයක් තියෙනවා යාගේ රාජකාරී කිරීමේ විභවය යමක් අපිට අපේ අදාළ රාජකාරී ඉටු කර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ මේ වෙන පුද්ගලයෙක් බෑග්ග්‍රවුන්ඩ් ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා බලන්න ඕන කොයි වගේ කෙනෙක්ද කියලා. අන්තිමට තමයි පසුතල වෛද්‍ය පරීක්ෂණයක් කරලා තෝරා ගැනීම කරන්නේ. දැන් තෝරා ගත්තයින් පස්සේ මොකක්ද වෙන්නේ? පුද්ගලයා බඳවා ගන්න ඕනනේ. මේක බඳවා ගැනීම. තෝරා ගැනීමෙන් අනතුරුව ඉතාම සුදුසු පුද්ගලයාට රැකියාවට බඳවා ගත යුතුයි. බඳවා ගැනීමේ ක්‍රියාවලිය මේ තමයි. පත්වීමේ ලිපිය දැන් අපි තෝරාගත්තන් පස්සේ පත්වීමේ ලිපිය letter of appointment. ඒක තමයි ආයතනයත් එක්කලා ඒ නවක සේවකයේ බැඳෙන නීතිමය ලියවිල්ල. පත්වීමේ ලිපිය කියන්නේ දෙන්නේ අසං කරන කිවිසුමක්. එක්තරා විදිහේ කිවිසුමක්. අතර ඒකේ විවිධ කරුණු තියෙනවා. රැකියාවේ සම්බන්ධ විස්තර දෙනවා. අපොයින්ට්මන්ට් ලෙටර් එකේ රැකියාව සම්බන්ධ විස්තර දෙනවා. ඊළඟ රැකියාවේ ආඩු සම්බන්ධ විස්තර, උසස් වීම සම්බන්ධ විස්තර, සමත් වෙන්න ඕන යම් කඩයිම් විභාග, ඒ කඩයිම් විභාග සම්බන්ධයෙන් විස්තර සාමාන්‍ය කරුණු අඩංගු විස්තරයක් තියෙනවා. ඒක අර පුද්ගලයාට දැනුම් දෙනවා. මෙන්න මේ කොන්දේසි වලට යටත් මේ අපි රැකියාව පිරිනමන්න තීරණය කරන බාර ගන්නවද නැද්ද කියන්නේ. ඒතරේ පත්වීමේ ලිපිය පිළියෙල කරලා සේවකයාට දැනුම් දෙනවා. සේවකයාට දැනුම් දීලා බලනවා එයා එනවාද කියලා රැකියාවට වාර්තා කරනවා. ඒක බාරගත්තොත් පත්වීමේ ලිපිය අපි දිවිසුමකට එළඹෙනවා. සේවා නියුක්ති එම්ප්ලොයී කොන්ට්‍රැක්ට්. ඒකට ඒ ගිවිසුම අර පත්වීමේ ලිපියේ තියෙන කරුණම තමයි ගිවිසුමකට ඇතුල් වෙලා සේවකයා සහ ආයතනයේ ගිවිසුමකින් බැඳෙනවා. ඒකට ආයතනය විසින් ඉෂ්ට කරන දේවල් මොනවද? කොහොමද නිවාඩු ලබා දෙන්නේ? කොහොමද උසස් අවස්ථා දෙන්නේ? මොනවාද තියෙන විශේෂ කොන්දේසි? වැටුප් කොහොමද? වැටුප් තල මොනවද? ඒ වගේ දේවල් මූලික දේවල් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දෙන්න. අනිත් පැත්තෙන් සේවකයා විසින් ඒවා තමන්ගේ සේවය හොඳින් ඉටු කරනවා කියන පිළිබඳ මේ සාධකයන් එතන තියෙනවා. එයා දඬුවම් වලට ලක් වෙන්න පුළුවන්, සස්වීම් වලට භාජනය නොවෙන්න පුළුවන් මේ වගේ ඒ සියල්ල තියෙනවා. ඒක කිවිසුමක්. එහෙනම් කිවිසුම කියන්නේ එකඟතාවයක් මත ඇති වෙන ඇග්‍රීමන්ට්. නම් සේවකයා පැත්තෙන් සේවකයා ඒකේ තියෙන කරුණු සම්පූර්ණ කරන්න ඕන. ආයතනයෙන් පැත්තෙන් ආයතනයේ ඒ කරුණු සම්පූර්ණ කරපු සේවකයාට ප්‍රතිඵල ලබා දෙන්න ඕන. ඒක තමයි රැකියා කිවිසුම. සේවකයා ආයතනයේ බලාපොරොත්තු වන ආකාරයට තමන්ගේ රැකියාව කරනකොට ඒකට අර වැටුප් ලබා දීම, නිවාඩු ලබා දීම, උසස් වීම අවස්ථා ලබා දීම ඒවා ආයතනය කරන්න ඕන. ආයතනයේ මේ දේවල් සලස්වනවා නම් සේවකයා තමන්ගේ පත්වීමේ ලිපියේ සඳහන් ආකාරයට ඒ කොන්දේසි වලට යටත් තමන්ගේ රාජකාරිය ලබා දෙන්න. ආරපල සාධනෙ ලබා දෙන්න ආයතනය. ඒක තමයි සේවා නියුක්ත ගිවිසුම.
දැන් මෙයා බාරගත්තේ නැත්නම් ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරා කියලා තමයි අපි අදහස් කරන්නේ. ඒ වගේ වෙලාවට අපි මොකද පෙන්ඩිං ලිස්ට් එක. දැන් අපි ඉන්ටර්විව් එකකට හරියටම 50ක් ගන්න ඕන නම් 50කට එන්න කියන්නේ නේ. හැමතිස්සෙම ඔය අවස්ථාවලදී වැඩිපුර සංඛ්‍යාව. ඒකේ ආයතනය තමන්ගේ ආයතනයට බැඳෙන සංඛ්‍යාව මත පරණ දත්ත මත තීරණය කරන්න පුළුවන් 110ක්ද 120ක්ද 130ක්ද තෝරගන්න කියලා. ද සේවා නියුක්ත විභාගය සමත් වෙච්ච සියලු දෙනාම අපි සමුක පරීක්ෂණයට කඳවන්නේ නැහැ නේ. ඒකට අපි තීරණය කරනවා කඩයිම් ලකුණු මට්ටමක්. පිටුම් 1000ක් හිටියා කියලා අපේ වේකන්සි ප්‍රමාණය තියෙන්නේ 100යි. 1000ක් සමත් වුණා විභාගය. හරි 1000ක් සමත් වුණාම අපි 18ම මේ ඉන්ටර්විව් එකට කැඳවන්නේ නැහැ. ඒකට අපි තීරණය කරනවා දැන් ඊළඟට සම්මුඛ පරීක්ෂණයේ ඉඳන් තමයි ආයතනය හා සේවකයා අතර යුතු සමගය තියෙන අවස්ථාවට අපි 100ට 150ක් විතර. ඒ කියන්නේ 150 දෙනෙක්. ඒ අපේ ආයතනයේ තුල රැඳෙන සේවකයන් දැන් බැංකුවක් වගේ එකට එනවා. කැඳෙවුවොත් ඒ ඔක්කොම එනවා වගේ අවස්ථාවක් තමයි තියෙන්නේ. නේ? බැංකුවක රාජකාරී කරන්න කැමති නිසා මේ බාහිර සමාජය ලේසියෙන් රසවත් තරින්නේ. අපි 150ක් විතර වගේ ඒ කියන්නේ 150 දෙනෙක්ට ඉන්ටර්විව් එකට එන්න කියනවා. ඒතර 150ටම අපි ඉන්ටර්විව් එන්නේ කියලා අපි 150ටම රැකියාව දෙන්නේ අපි ඉතින් 100යි තෝරගන්න. ඊළඟට අනිත් ඔය පසුතල පරීක්ෂණය බලාගත්තාම අපිට ඔක ස්ක්‍රීන් වෙලායි 130කට 120කට වගේ. දැන් 120ක් ඉන්නවා අනිවාර්යයෙන්ම පත්වීම් දෙන්න පුළුවන් අය. දැන් පත්වීම් ලිපිය ප්‍රදානය කරනවා. ප්‍රදානය කළා බලන් ඉන්නවා සති දෙකක් විතර වගේ. ඒකට ඒකේ අපි කොන්දේසිය දාලා යනවා සති දෙකක් ඇතුළත මේකට එළඹෙන්න. එහෙම නැත්නම් මේක බාර නොගත්තාසේ සලකනවා කියලා ඒකම දානවා. ඒක රෙජිස්ටර් එකේ තමයි යවන්න ඕන සාමාන්‍ය නියම ලිපියක්. දැනුම් දීමේ ලිපියක්. පත්වීම්. ඒක සඳහන් දිනේ නම් සති දෙකක් ඇතුළත මේක බාර ගන්න ඕනේ. කැමති කෙනෙක් ඉන්නවා නම් මොන හරි විශේෂ හේතුවක් නිසා ආයතනත් එක්කලා කතා කරලා ඒක කල් දෙනවා ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන් ආයතනය කැමති වුණොත්. ආයතනය කැමති වුණොත් විතරයි. ඒක සම්පූර්ණයෙන් තියෙන ආයතනයේ පැත්තේ. ආයතනය කැමති නැත්නම් කරන්න දෙයක් නෑ. මේක රැකියාවක් කරනවා. හරි. ඒ රැකියාවෙන් ඉවත් වෙන්න නම් මාසික කාලයක් වුණ වෙනවා. ඒ වගේ ප්‍රායෝගික ගැටලු. ඒ පුද්ගලයා ඊටාම හොඳ පුද්ගලයෙක් නම් ආයතන ගත යුතු පුද්ගලයෙක් නම් ළමයට ආයතනයට ඉඳ වෙන්න පුළුවන් හරි මාසික කාලයක් හරි. එහෙම නැත්නම් ආයතන ගණන් පුළුවන් අපිට ඒක උදෙස් බාර ගන්න බෑ. මේ සතුටක් ඇතුළත වෙන්නේ ඉතින් බැරි නම් කරම දෙයක් නේද. ඒ වගේ අපි තුන් 100ක් තෝරා ගන්න එකට 90ක් තමයි ඒ වගේ. ඒකට අපි අර 120ක් ඉන්ටර්විව් එක කරනවල තෝරගත්තානේ. අන්නේ ඊටු පොරොත්තු ලේඛනේ අයට ඇප්ලිකේෂන් මේ පත්වීම බාර ගන්න කියලා යවනවා. ඒ ඉන්ටර්විව් ගියේ ඔක්කොම හම්බෙන්නේ නැහැ නේ. ඒක උඩ ගන්න. පත්වීම ලිපිය සැකසීමේදී රැකියාවේ නියමයන් සහ වගකීම්, රැකියා නාමය, රැකියා කටයුතු, විශේෂ කොන්දේසි, වේතන, අනෙකුත් දීමනා නිවාඩු, වැඩ කරන පැය ගණන, අනෙක් ප්‍රතිලාභ, ආයතනික ප්‍රතිලාභ, තනතුර තාවකාලිකද ස්ථිරද ඒ ඔය කරුණු අඩංගු වෙනවා. පත්වීම ලිපිය බාර දීම. ඒකට අනිවාර්යයෙන්ම පත්වීමේ ලිපිය සේවකයාගේ අතට බාර දෙන්න ඕන. එක්කෝ දෙපාර්තමේන්තුවේ කූරියර් සර්විස් එකෙන් ගිහිල්ලා යම් පුද්ගලෙක් බාර දීලා ලබා ගත්තා කියන බවට සහතිකයක් තියෙනවා. එහෙම නැත්නම් ලියාපදිංචි අපේ ලංකාවේ සාමාන්‍යයෙන් විශ්වාසවන්ත සහතික කළ බාර දීමක් තමයි ලියාපදිංචි තැපෑල කියන්නේ. මොකද ලියාපදිංචි තැපෑලේදී ලිපිය බාරගත්තු එක්කෙනා අස්සනක් යොදලා තමයි ඒක බාරගන්නේ. නේ? එහෙම නැත්නම් ඒක බාර දෙන්න බැරි නම් නැවත ලියුපිය යාපු එකනට ලියාපදිංචි තැපෑලක බාර දෙන්න බැරිනොත් අපෝ ලැබෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක ඒ පුද්ගලයන් ලැබුණද නැත්ද කියලා ස්ථිරව දැනගන්න. මොකද නැත්නම් ඒක ගැටලුවක්. පසු විපරම පත්වීම ලිපියේ අවනද අපේක්ෂකයන් ඊළඟ විස්තර ටික තේරුම් ගන්න පුළුවන් ඔයගලන්ට නේ.
තමන්ගේ වැඩ ඊට වඩා හොඳ රැකියාවක් කරනවා සේවකයොත් එක එක රැකියාව වලට දානවනේ. ඒතකොට එයාට හොඳ රැකියාවක් ලැබුණොත් මේ පත් වීම ලිපිය එයා බාර ගන්නවා. ඒතකොට එයා ගන්න නැත්නම් ඉක්මනින් දැනුම් දෙනවා. සාමාන්‍යයෙන් සේවකයෙක්ට දවස් 14ක් ඇතුළත මේ පත් වීම ලිපිය අනුව රැකියාව බාර ගන්නවද නැද්ද කියලා දැනුම් දෙන්න කාලය තියෙනවා. ඒකට එයාට විශේෂ අවශ්‍යතාවයක් තියෙනවා නම් 2000කට වඩා ආයතනයට කතා කරලා ආයතනය කැමති නම් එකම කරගන්න පුළුවන්. ඊළඟට සුසු පුදුලා බඳවා ගන්නවා පොරොත්තු වෙගෙන නියමාවෙ නැත්තම්. වගේ තමයි තියෙන්නේ. ඒකට බඳවාගත්ත සේවකයව සේවා නියුක්ත දිවිසුමට ඇතුළත් කරනවා. රජයේ සේවකයන් සඳහා දේරුම් ප්‍රකාශය ගන්නවා අර 6 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් වෙමින් විශේෂ පුහුණුවක් ලබා දෙන්නේ නම් මේ සඳහා කොන්දේසි තියෙනවා. ඊළඟට බොන්ඩ් එකක් තියෙන්න ඕනේ. පරිවාස කාලය ඊළඟට පරිවාස කාලයකට ඇතුළත් කරනවා. දැන් නම් පරිවාස කාලය වෙන එකක් නැහැ. ප්‍රොබේෂන් පීරියඩ් කියලා ගන්නේ දැන් කෙලිම කොන්ත්‍රාත් එකක් විදිහට තමයි ගොඩක් තැන්වල බඳවා ගන්න. ඒතර කොන්ත්‍රාත් එකක් විදිහට බඳවා ගත්තාමයි පරිවාස කාලයක් ඇතුව සේවයකට බඳවා ගත්තාම ඉදිකි ලොකු වෙනසක් තියෙනවා. පරිවාස කාලයකට බඳවා ගත්තාම ස්ථිර සේවකයෙක් තමයි. නමුත් නීත්‍යානුකූලව ස්ථිර සේවකයෙක් නෙමෙයි. ඒ කියන්නේ එයාව ඕන වෙලාවක අස් කරන්න පුළුවන්. හරි. ඕන වෙලාවක ඉවත් කරන්න පුළුවන්. හැබැයි ඉවත් කිරීම සඳහා හේතු දැනුම් දෙන්න ඕන. දැන් රැකියා වර්ගය අනුව පරිවාස කාලය වෙනස් වෙන්න පුළුවන්. රැකියා වර්ගය අනුව දැන් සාමාන්‍යයෙන් වසර 2ක්, වසර 3ක්, අවුරුද්දක්, මාසයක් වගේ මේ රැකියාව අනුව ප්‍රොබේෂන් පීරියඩ් එක වෙනස් වෙනවා. සේවකයාට යම් නිපුණතාවයක්, යෝග්‍යතාවයක් ලබා ගන්න ලෙස නිර්දේශ කරන්න පුළුවන්. එතකොට මේ යෝග්‍යතාවය ලබා ගන්න යන කාලය අනුව තමයි පරිවාස කාලය වෙනස් වෙන්නේ. දැන් බැංකුවේ කළමනාකරණ පුහුණුවන් ශ්‍රේණියේ අයට රාජ්‍ය බැංකුවල නම් මේ IBSL එකේ විභාගේ පළවෙනි කොටස සමත් වෙන්න ඕන කියන කොන්දේසියක් තියෙනවා. ඒතරේ පළවෙනි කොටස සමත් වෙන්න අවම කාලය මාස 6යි නේ. අවම කාලය මාස 6යි. මුළු මාස 6ක් ඇතුළත විෂයන් ඔක්කොම කරලා සමත් වුණොත් වෙන අවම කාලය මාස 6යි. ඒක උපරිම කාලය මාස 6ට වඩා වැඩි. greater than 6 months. ඒක ඉතින් කියන්න දන්නේ. නමුත් අපිට එච්චර කල් බලා ඉන්න බෑ. ඒකට සේවකයාට දාන කොන්දේසියක් අවුරුදු 2ක් ඇතුළත ඒක සම්පූර්ණ කරගන්න ඕන කියලා. සමහරට භාෂාවක් පිළිබඳ ප්‍රවීණතාවයක් වෙන්න පුළුවන්. සිංහල භාෂාව පිළිබඳ ප්‍රවීණතාවය වෙන්න පුළුවන්. දේශීය භාෂාව පිළිබඳ ප්‍රවීණතාවය වෙන්න පුළුවන්. ඒ රැකියාව වර්ගයක්. ඒකට යා සාධාරණ කාලය දෙනවා. ඒකට ඒකට යන උපරිම කාලය මාස 6 නම් අවුරුදු 2ක් වගේ සාධාරණ කාලයක් දෙන්න. ඒතර අවුරුදු 2ක් ඇතුළත 4 වතාවක් කරලා යාට කරන්න පුළුවන්. දැන් අවුරුදු 2ක් නම් ඒ නිපුණතාවය සම්පූර්ණ කරගන්න යන කාලය ඒ වගේ ඒවා ඇත්තටම බාර ගන්න හොඳක් නැහැ කොන්දේසි විදියට. ඒක ගැටලුවක්. මොකද ඊට පස්සේ යාට ප්‍රොබේෂන් පීරියඩ් එක කවදද දෙන්නේ? ප්‍රොබේෂන් පීරියඩ් එක අඩු ගන්න යාට 3 වතාවක් කරන්න පුළුවන්. ඒක ප්‍රොබේෂන් පීරියඩ් එක අවුරුදු 6ක් වෙනවානේ. ඒ වගේ ලොකු කාලයක් යන මේ පුහුණු ඇතුළත් කරන්න බෑ. එහෙනම් ආයතනයේ විශේෂ සකස් කරන්න ඕන. ආයතනයේ විශේෂ සකස් කරන්න ඕන කෙටි කාලීනව එයාගේ නිපුණතාවය ලබා ගන්න පුළුවන් මට්ටමේ පුහුණු සැසියක්. ඒකම උදාහරණයක් විදිහට පරිගණක සම්බන්ධයෙන් යම් දැනුමක් ලබා ගැනීම. එයාට ඒකට අවුරුදු 2ක් වගේ යනවනම් ඒක ආයතනයේ විසින් සකස් කරන මාස 6ක් වගේ ඇතුළත මේ එයාට යම් කිසි අතරමැදි මට්ටමක් වෙන්නන්න. ඊට පස්සේ එයාට පුළුවන් රැකියාව ඉස්තරුණා ඊට පස්සේ අර සුදුසුකම ලබා ගන්න. එතකොට ඒ සුදුසුකම ලබා ගත්තේ නැත්නම් මොකද වෙන්නේ අපි? එයාව ඊළඟ ඉදිරි උසස් වීම සඳහා සුදුසුකම් වෙනවා. එතකොට ඒක කරගත්තු පුද්ගලයා උසස් වීම වල සුදුසුකම් ලබනවා කරගත්තු නැති කෙනා උසස් වීම වල සමාජ සුදුසුකම් ලබන්නේ නැහැ. මේ වගේ දේවල් දාන්න පුළුවන්. කොන්දේසි කඩවීමක් සිදු වෙනවා. දැන් මේ පරිවාස කාලය ගැන කතා කරන්නේ. පරීක්ෂණ කාල සීමාව, සේවකයාගේ චර්යාව. ඊළඟට කාර්යඵල ලබා දෙන ප්‍රමාණය අනුව අපිට පල්ලෙහා මෙන්න මේ පුළුවන් මොනවාද?
ප්‍රතිඵල නොලැබේ. දැන් අපි සේවකයෙක් පරීක්ෂා කරන කාලයක් තමයි මේ ප්‍රොබේෂන් පීරියඩ් එක කියන්නේ. ඊළඟට දැන් ඔය අලුත් සේවකයන්ගේ නම් කොන්ත්‍රාත් කාලය කියන්නේ එහෙම පරීක්ෂා කරන කාලයක්. ඒ කොන්ත්‍රාත් කාලයකට තියෙනවා අවුරුද්දක් හෝ දෙකක් හෝ තුනක් හෝ. සමහරට අවුරුදු 3ක කොන්ත්‍රාත් කාලය අවුරුද්දෙන් අවුරුදු දික් කරනවා. ඕන විදිහට පුළුවන්. මේ කාලය තුල අදාළ ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් සේවකයෙක්ගෙන් එක්ක කොන්ත්‍රාත් එක ඉවර කරන්න පුළුවන්. කොන්ත්‍රාත් එක මේ එක් පාර්ශ්වයක දැනුම් දීමෙන් ඉවත් ඉවර කරන්න පුළුවන් විදිහට කොන්දේසියක් දාගන්න ඕනේ. හරි. සේවකයාට උනත් පුළුවන් ආයතනයට උනත් පුළුවන්. සේවකයාට උනත් පුළුවන් කොන්ත්‍රාත් එක ඉවර කරන්න දැනුම් දීමක් පුළුවන්. ආයතනයට උනත් පුළුවන් කොන්ත්‍රාත් එක ඉවර කරන්න දැනුම් දීමක් පුළුවන්. සේවකයාට දැනුම් දෙනවා අපගේ කොන්ත්‍රාත් කාලය මෙතනින් ඉවර වෙනවා. නැත්නම් කරන්න පුළුවන් සේවකයාට ඉවර කරන්න සිද්ධ වෙනවා. ප්‍රොබේෂන් පීරියඩ් එකකදී සේවකයාගේ කාර්යඵල මැනීමක් කරන්න ඕන. කාර්යඵල මැනීමක් කරලා ඉවර වෙලා එතකොට ඒකේ ප්‍රතිඵල මත තමයි සේවකයාගේ ප්‍රොබේෂන් පීරියඩ් එක ඉවර කරන්නේ. හරි අපි තුමා අවුරුද්දක් ප්‍රොබේෂන් පීරියඩ් එක අවුරුද්දක් ඇතුළත බලනවා මෙයාගේ ප්‍රතිඵල එන්නේ. එහෙමනම් ප්‍රොබේෂන් පීරියඩ් එක එතනින් ඉවර කරනවා සේවකයාව සේවයෙන් ඉවත් කරනවා. එවැනි සේවකයෙක්ට කිසිම උසාවියක නඩු කටයුත්තකට යන්න බෑ සේවය නැවත ලබා දෙන්න කියලා. හේතුව අන්න අර කියපු performance evaluation එකක් කරලා ඒ performance මත සේවකයට දැනුම් දෙනවා. ඔයගේ performance මේ මාර්ක් වෙන්නේ. මොකද එයාට වේලාසලින් performance level එක ගැන දැනුම් දෙනවා. මේ දේවල් කරන්න ඕන කියලා. හරි. ඒක ලැබෙන්නේ නැත්නම් සේවය ඉවත් කරන්න පුළුවන්. කොන්ත්‍රාත් කාලයේදී එහෙම අවශ්‍යතාවයක් නැහැ මේ performance සම්බන්ධයෙන් මෙහෙමක් කරන්න. ආයතනයට තක්සේරුවක් කරලා ආයතනයට පුළුවන් කොන්ත්‍රාත් එක දික් කරන්න ඉවර කරන්න. හරි. කොන්ත්‍රාත් යන විතර මේ කොන්ත්‍රාත් එක තියෙන යම් නිශ්චිත කාලයකට ඒ නිශ්චිත කාලයෙන් පස්සේ ඒක ඉවරයි. උසාවි වලට ඒව මොනවාකට යන්න බෑ. ඒ කොන්ත්‍රාත් කාලේ ඉවරනකම් ඉන්න ඕන කොන්ත්‍රාත් එක ඉවර කරන්න. අතරමැද ඉවර කරන්න බෑ. අතරමැද ඉවර කරගත්තේම යම් වන්දියක් ගෙවන්න සිද්ධ වෙනවා සේවකයා. ප්‍රොබේෂන් පීරියඩ් එක එහෙම නෙවෙයි. ප්‍රොබේෂන් පීරියඩ් එකේදී ඉවැලුවේෂන් එක කරලා තමයි ඉවත් කරන්න සිද්ධ වෙන්නේ. නැතුව බෑ. නැත්තම් එයාට පුළුවන් නඩු යන්න. ඔබ ඉවැලුවේෂන් එක කරලා සේවකයාට දැනුම් දුන්නොත් ඒක මෙහෙමයි කියලා නඩු යන්න බෑ. හරි. ඊළඟට සේවකයා හොඳයි, performance හොඳයි, යාගේ behavior එකත් හොඳයි. හරි. නමුත් performance පෙන්වන එක පිළිබඳව යම් ගැටලුවක් තියෙනවා. performance evaluation එකේදී ඒක තීරණය කරන්න ඕන. ඒ අනුව සේවකයාට තව කාලයක් දුන්නොත් ඒක හදා ගන්න පුළුවන් කියන විශ්වාසය ආයතනයට ඇති වෙනවා. ඒ නිසා ආයතනය කරන්නේ මොකද්ද? ප්‍රොවිෂන් පීරියඩ් එක දික් කරනවා. පරිවාස කාලය අවුරුද්ද නෙමෙයි දෙකක්. ඒතකොට මොකක්ද වෙන්නේ නැතේ? එයාගේ සේවා කාලය පරිවාස කාලයෙන් ඉවත් වෙනවා. පරිවාස කාලයෙන් සේවා කාලය සේවා කාලයෙන් පරිවාස කාලය අයින් වෙනවා. දැන් අපි තුමෝ එයාගේ සේවා කාලය ගණන් ගැනීමේදී විවිධ දේවල්වලට උදාහරණයක් විදිහට ප්‍රොමෝෂන් එකකට යම්කිසි ප්‍රතිලාභයකට හිමිකම් කියන දැන් ඔයගොල්ලෝ දන්නා බැංකුවේ ප්‍රොමෝෂන් සඳහා ඔයගොල්ලන්ගේ කොන්ත්‍රාත් කාලය ගණන් ගන්න නැහැ නේ. කොන්ත්‍රාත් කාලය ගණන් ගන්න නැහැ. නමුත් ප්‍රොබේෂන් පීරියඩ් එක ගණන් ගන්නවා. කොන්ත්‍රාත් කාලය නෙමෙයි ප්‍රොබේෂන් පීරියඩ් එක ප්‍රොමෝෂන් සඳහා සේවා කාලය විදිහට ගණන් ගන්නවා. හරි. අන්න ඒ වගේ ගැටලු ඇති වෙන. එතකොට උසස් මොකද්ද ජේෂ්ඨත්වයේ පිළිබඳ ගැටලු ඇති වෙනවා. පරිවාස කාලය දික් කරනවා මේ විදිහට සේවකයාව අවශ්‍ය නැහැ. ඒතර එයාගේ එකම ගැටලුව වෙන්නේ එකම ශ්‍රේණියේ සේවයට බැඳිලා එක්කෙනෙක් අවුරුද්දක පරිවාස කාලයෙන් අදාළ තනතුරට යනවා. එක්කෙනෙක් අවුරුදු 2ක හෝ 3ක පරිවාස කාලයෙන් පස්සේ තනතුරට ගියන් පස්සේ යම්කිසි උසස් වීමකදී අර අදාළ සේවාවේ සේවා කාලය හරි පරිවාස කාලයට අමතරව සේවා කාලය වෙනස් වෙනවා නේ. ජේෂ්ඨත්වය වෙනස් වෙන ඇසියනේ. එක්කෙනෙක් අවුරුද්දකින් ජේෂ්ඨ වුණොත් එහෙම අපි හිතමු අවුරුදු 10කට පස්සේ යම් තනතුරකට උසස් වෙන්න ඉල්ලුම් කරන්න ඕන නම් අවුරුද්දෙන් ගිය එක්කෙනාට පරිවාස කාලය අවුරුද්දයි ඒ ශ්‍රේණියේ පුහුණු කාලය අවුරුදු 9ක් විදිහට තියෙනවා. ඒත් එයා ජේෂ්ඨයි. අවුරුදු 2කට පස්සේ ගියා නම් ඒ ශ්‍රේණියේ කාලය අවුරුදු 8යි එයාට තියෙන්නේ.
9ට ඉස්සරහින් ඉන්නවා 8 එකනට වඩා. අන්න ජේෂ්ඨත්වය වෙනස් වෙනවා. අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නම් සේවය ස්ථිර කිරීම. ඒතර අදාළ ප්‍රතිඵල සේවකයා දෙනවා නම් performance evaluation එකකින් පස්සේ confirmation එක දෙනවා. සේවකයාගේ ජේෂ්ඨත්වයට ඒක බලපානවා. දැන් මෙහෙම බලවත් සේවකයෙක් ඊළඟට අනුස්ථාපනය කරන ඉන්ඩක්ෂන් ඔරියන්ටේෂන්. බදවාගත් සේවකයා ක්‍රමානුකූලව ආයතනයට හඳුන්වා දීමේ රාජකාරී පරිසරය හුරු කිරීම රැකියා නියමන ආයතනයේ දාර්ශනිකව මේ ආයතන සම්බන්ධයෙන් දැනුම ලබා දෙන්නේ වෙන විදිහකින් කියනවා සෝෂලයිස් සමාජීය ලෙස එයාව ආයතනයට හුරු කරන ක්‍රියාවලිය තමයි ඔරියන්ටේෂන් ඉන්ඩක්ෂන් කියලා කියන්නේ. අනුස්ථාපනයේ අරමුණු ආයතනය පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්න. මොකද කෙනෙක් අලුතෙන් ආවයින් පස්සේ බියක් තියෙනවා. කෙනෙක් අලුත් තැනකට ගියාම බියක් ඇති වෙනවා. දැන් අපි කැලේකට ගියාම කැලේ ගැන දන්නේ නැත්නම් බියක් ඇති වෙනවා. ඒ වගේ අපි ස්ථානයකට නව ස්ථානයකට ගියාම අපි ඒක දන්නේ මෙතන මොනවද තියෙන කියලා අපි බියක් ඇති වෙනවා. ඒක නැති කරනවා. ආයතනය තමයි ආයතනයට අයත් වෙන්න හැඟීම. හරි? සේවකයා මේකට අයිති part of association කියන හැඟීම ඇති කරනවා මේ ඉන්ඩක්ෂන් එක තුලින්. රැකියාව ආරම්භ කිරීමට සේවකයා උරු කරනවා. ඒකට එයාට තියෙන අනෙකුත් ප්‍රශ්න මානසික පීඩාව අඩු කරලා ඉක්මනින්ම තමන්ගේ රාජකාරිය ආරම්භ කරන්න උරු කරනවා. යහපත් අන්තර් පුද්ගල සබඳතා ජනිත කරයි. ඒකට සේවකයා සහ අනෙකුත් සේවකයන් අතර නවක සේවකයා සහ අනෙකුත් සේවකයන් අතර රිලේෂන්ෂිප් ඇති වෙනවා මේ ඉන්ඩක්ෂන් එක කාලය තුල. රැකියාවේ මූල සාර්ථකත්වය අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ රැකියාවේ ප්‍රතිඵල ජනිත කරන්න ගතවන කාලය අඩු වෙනවා හොඳට ඉන්ඩක්ෂන් එක සිද්ධ වුණොත් වෙනවා. ස්ථාපනයේ ආකාර දෙකකට කරනවා. එකක් තමයි ස්පෙෂල් ඉන්ඩක්ෂන් අනිත් එක ජෙනරල් ඉන්ඩක්ෂන්. ඒක ජෙනරල් ඉන්ඩක්ෂන් කියන්නේ දැන් ඔයගොල්ලෝ සමහරට භාජන වෙලා ඇති. දැන් ඔයගොල්ලන්ම රැකියාවට තෝරාගත්තයින් පස්සේ මානව සම්පත් දෙපාර්තමේන්තුව මගින් රැකියා ආයතනය සම්බන්ධයෙන් විස්තර ආයතනයේ කළමනාකරණය සම්බන්ධ විස්තර දර්ශනය ඊළඟට ව්‍යුහය සම්බන්ධ විස්තර ශාඛා ජාලය කොහොමද මොන වගේ අංශද තියෙන්නේ ඒවා ඒ දේවල් සම්බන්ධයෙන් ආයතනය පිළිබඳ දැනුම ලබා දෙන අතර ආයතනයේ සේවකයෝ වර්ග මොනවද ඉන්නේ දැන් අලුතෙන් මදවාගත්තු සේවකයෙක් කොතෙන්ටද ඇතුළත් කරන්නේ. ඒතොර එයාට උඩින් ඉන්න අය කවුද යටින් ඉන්න අය කවුද ආයතනයේ ව්‍යුහය ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දීලා සේවකයාට අපහසුකින් තොරව කටයුතු කරන්න අවස්ථාව සලස්වනවා. ඒක තමයි සාමාන්‍ය අනුස්ථාපනය. ඒක ඉතින් ගොඩක් වෙලාවට කරන්නේ මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් දැන් ඕගොල්ලන් රැකියාවට බැඳිච්ච ගමන් ඔය වගේ එකකට භාජනය වෙන්නේ නැති. ඒ උසස් වීමේ තියෙන අවස්ථා තියෙන තරඟ විභාග මොනවද? ඒ වගේ ගොඩක් දේවල් අවබෝධ ලබා දෙනවා. අනිත් ඒවා විශේෂ අනුස්ථාපන. දැන් එහෙම සේවකයෙක් ඊළඟට ශාඛාවකට ආවා කියන්නකො. දැන් ටෙලර් විදියට බාර ගන්න. දැන් ශාඛාවකට ගියාම ශාඛාවේ ටෙලර් විදියට වැඩ කරනවා නම් එයා ටෙලර් මැෂින් එක දැන් අපේ කම්පියුටර් එක පිළිබඳ අවබෝධයක් ගන්න ඕනේ. ඊළඟට ඒකේ තියෙන පැකේජ් එක පිළිබඳ අවබෝධයක් ගන්න ඕනේ. මුදල් ගණන් කිරීමේ යන්ත්‍රය ඊළඟට අර බ්ලැක් ලයිට් යන්ත්‍රය ඊළඟට ප්‍රොසීඩියර්ස් ඒකට ඒ කරන නිශ්චිත කාර්ය සම්බන්ධයෙන් විශේෂ අවබෝධයක් ටෙලර් ගන්න ඕනේ. අන්න ඒ වගේ එක තමයි විශේෂ අනුස්ථාපනය කියන්නේ. ඒතර ඒක ගොඩක් වෙලාවට තමා රාජකාරී කරන ස්ථානය විශේෂිත ස්ථානය ශාඛාවන ශාඛාවේදී තමයි ලැබෙන්න ඕන. ඒ සඳහා ශාඛා කළමනාකරුවන් විසින් විශේෂිත පුද්ගලයෙක්ව පත් කරන්න ඕන මේ විශේෂ අනුස්ථාපනයට. එයා පළපුරුදු පැරණි කරුණාවන්ත සේවකයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් අර සේවකයාට එයා සම්බන්ධයෙන් කාරුණිකව ඒ අදාළ දේවල් කියලා දෙන වැඩිහිටි සේවකයෙක් වෙන්න ඕන විශේෂ අනුස්ථාපනය කරන්න. එයාට ගැටලු තියෙනවා. සල්ලි දැන් අපි තුමු ඉස්සෙල්ලම අපි කෙනෙක් සල්ලි ගණන් කරන විදිය, සල්ලි මිටිබඳින විදිය, හෙඩ් ඇරේන්ජ් කරන විදිය, මුදල් කොලයක් කොහොමද හඳුනා ගන්න විදිය මේ බ්ලැක් ලයිට් එක ASCII මේ
ඊළඟට පාස්පෝර්ට් දාන එක, මේවා වවුචර් ප්‍රින්ටින්, වවුචර් මිටි බැඳීම, වවුචර් ගණන් කළා ඇක්ටිවිටි එකත් එක්ක හැන්දෑවට බාර දෙන ඒව සම්බන්ධ විශේෂ දැනුමක් ගන්නවා. ඒකට ස්පෙસિෆික් ඔරින් සල්ලි ගැට ගන්න එකම බලන්නකො. සල්ලි ගැට ගන්න, සල්ලි මිටිය ගැට ගන්න එකත් විශේෂිත කාර්යයක් කරනවා ටෙලරගෙන එක. ඒක නවලා ඒක අස්සෙන් සල්ලි ගන්න බැරි වෙන ආකාරයට සල්ලි ගැට ගන්නවා. නූල් කීපටක් දානවද, දිග් අතර කීයද, හරස් අතර කීයද, ඕවා විශේෂ දේවල්. ඒක ස්පෙસિෆික් ඉන්ඩක්ෂන් එකේදී ලබා දෙනවා. මම මේ සරලම කාරණාවක් කිව්වේ. ස්පෙસિෆික් ඉන්ඩක්ෂන්. ඒකෙන් සේවකයාගේ බය නැති වෙනවා, සේවකයා හුරු වෙනවා, සේවකයා ඉක්මනින් කාර්යඵල පෙන්නනවා. ඒ වගේම සේවකයා තමන්ගේ කෙනෙක් කියන හැඟීම ශාඛාවේ අනෙක් අයට ඇති වෙනවා. පවුලේ සමාජිකයෙක් වගේ. පැහැදිලි නේද ටික? ඉන්ඩක්ෂන්. ඊළඟ අපි යමු. දැන් රැකියාව බඳවාගත්තයින් පස්සේ රැකියාවට බඳවාගත්තයින් පස්සේ ඉතින් මේ සේවකයා දැන් රැකියාව කරනවානේ. රැකියාව කරනකොට ඊළඟට මොකද්ද මේ සේවකයා සම්බන්ධයෙන් කරන්නේ? සේවකයා දැන් රැකියාව කරනකොට මොනවද සේවකයා සම්බන්ධයෙන් ඊළඟට කරන්න ඕන? එයාගේ කාර්යඵල වේම කරන්න ඕන. දැන් අපි වැටුප් ගෙවනවා. මොකද වේලාසරින් සකස් කරගත්තු වැටුප් පිළිවෙලක් තියෙනවා. අපි වැටුප ගෙවනවා. වැටුප් සකස් කරගන්න එක අපි වෙනම කතා කරනවා. වැටුප් සකස් කරගන්න එක අපි වෙනම කතා කරනවා. ඒක සේවකයාට වැටුප් ගෙවන්න අමතරව විවිධ දේවල් වලට මේ සේවකයාව භාජන. පළවෙනිම දේ තමයි මේ සේවකයා අදාළ රාජකාරිය කරනවද නැද්ද කියන එක පරීක්ෂා කරන්න ඕනේ නේ. සේවකයා අදාළ රාජකාරිය කරනවද නැද්ද කියන එක. දැන් අපි රැකියා නිර්මාණයේදී ඒ රැකියාවල් වලට ඒ අදාළ පුද්ගලයාගේ සුදුසුකම් මොනවාද? ඊළඟට ඒ පුද්ගලයා විසින් කරන රාජකාරී ප්‍රමාණය මොකක්ද කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් ගත්තා. මොකද අවසානයේදී ඒකල තමයි ලින්ක් වෙන්නේ ආයතනයේ සමස්ත පර්ෆෝමන්ස් එකට. ආයතන අවසානයේදී ලබා ගන්නා ජයග්‍රහණ වලට හේතු වෙන්නේ තනිතනි සේවකයාගේ කොන්ට්‍රිබියුෂන් එක නේ. තනිතනි සේවකයාගේ කොන්ට්‍රිබියුෂන් එක ශාඛාවක් විදිහට ශාඛාවේ පර්ෆෝමන්ස් වලට හේතු වෙනවා. ඒ ශාඛා ජාලය එකතු නැත්නම් අවසානයේදී බැංකුවේ පර්ෆෝමන්ස් වලට හේතු වෙනවා. නම් මේ තනි පුද්ගලයා කොච්චර ප්‍රමාණයක් එයාට ලබා දීපු රාජකාරිය වලින් කරනවද කියන එක පරීක්ෂා කරනවා. එහෙනම් කාර්යබලයේම ඇවිල්ලා කන්ට්‍රෝලින් මෙකැනිසම් එක යටතේ කළමනාකරු කරන රාජකාරිය. කාර්යබලයේම සේවකයා විසින් රැකියාව ඵලදායී ලෙස ඉටු කරන්නා වූ ප්‍රමාණය සංවිධානයේ නිශ්චය කරන ලබන සේවක කළමනාකරණය. ඒකට එහෙමනම් විලාසයෙන් හදාගත්තු නෝම්ස් තියෙනවා. අපි එහෙනම් 100යි කියලා එකක් හදාගෙන ඉන්නවා. සේවකයා කරනකොට මේ 100ක් දෙනවද කියන එක බලන්න ඕනේ. අපි හදලා දෙනවා දිනකට සේවකයා 300ක් ගනුදෙනු කරවන්න සේවාව ලබා දෙන්න ඕනේ. එහෙනම් අපි වෝචර් එක ගණන් කරලා බලනවා 300ක් කරලා තියෙනවද? වෝචර් එක ගණන් කරලා බලනවා 300ක් කරලා දෙනවද කියලා. එහෙනම් අපිට නෝම්ස් තියෙන්න ඕන. ඒකට ස්ටෑන්ඩඩ් එකක් තියෙන්න ඕන. ඒක තියෙන්නේ රැකියා නිර්මාණයේදී අපි ලබා ගන්නා ප්‍රතිඵලය. එහෙනම් ඒක ලබා දෙනවද කියන එක අපි බලනවා. කාර්යඵල ඇගීම. එනම් රැකියාවට අදාළ රාජකාරී වගකීම් සේවකයා විසින් ඉටු කරන ලද ප්‍රමාණය. මෙම ප්‍රමාණය ආයතන විසින් උපක්‍රමික සැලසුම් කරන්නේදී උපක්‍රමික අරමුණු සපුරා ගැනීම පිණිස ලැබීම අරමුණු කරගෙන එක් පුද්ගලයා විසින් සපුරා ගත යුතු ඉලක්ක වලට සාපේක්ෂව වෙනවා. දැන් අපිට ඔයිට අමතරව ස්ට්‍රැටජික් ප්ලෑන් එකකුත් තියෙනවානේ. දැන් අපි කියනවා බැංකුව මේ අවුරුද්දේ තැන්පතු බිලියන 20ක් වැඩි කරගන්නවා. මේ කොරෝනා තත්ත්වය ගැන අමතක කරනවා. මේක සාමාන්‍ය එකක් කියන්නේ. ඒක බිලියන 20ක් වැඩි කරගන්න එක සමස්ත බැංකුවේ තැන්පතු. ඒක බෙදනවා ඉතර කිරීම වලින් කොච්චරද, ජංගම ගිණුම් වලින් කොච්චරද, මේ FD වලින් කොච්චරද කියලා. තුනට බෙදනවා. කොම්බිනේෂන් එක. ඊට පස්සේ මේවා ශාඛා ජාලයට බෙදනවා නේ.
ඒ ශාඛා ජාලේ හිස්ටොරිකල් වැලියු එක අනුව ශාඛා ජාලයට බෙදනවා. එතකොට එක එක ශාඛා වලට එක එක ගණන් එනවා. ශාඛාවට යම් ගාණක් આવොත් අපිට මිලියන් 100ක් ආවා කියලා ඒක ශාඛාව. ඒ මිලියන 100 අත්පත් කරගන්නේ ඒගොල්ලෝ මොනවයිද කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන්න ඕන පරිසරය අනුව. අපි හිතමු ග්‍රාමීය පරිසරයක්. ජංගම ගිණුම් වල විශේෂයක් වැඩි කරගන්න බෑ. FD සහ සේවිස් වලින් වැඩි කරගන්න පුළුවන් නේ. ඒක එක එක සේවකයාට බාර දෙනවා. හරි ඔයා මිච්චර කරන්න. එහෙම නැත්නම් අපි සේවිස් අංශයට බාර දෙනවා මේ මිලියන 100 ගේන්න ඕනේ. මිලියන 100 ඒ සේවකයෝ ගෙනාව නම් ඒ සේවකයන්ගේ කාර්යඵල ඇගීමේදී ඒක ඇගීමට ලක් වෙන්න ඕන. they have reached their target නේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඉලක්කය අත්පත් කරගත්තා කියන එක සම්බන්ධයි. ඔය අතර ඔකට විශේෂයෙන් දැන් ඔක නිකන් තිබුණත් එන එකක් වෙන්න පුළුවන්. නමුත් ඒක විශේෂ උනන්දුවක් දක්වලා විශේෂ කාර්යයක් කළා. තමට ලොතරැයි ඇදිච්චය හම් වෙලා මොනවාද ඩිපොසිට් මොබිලයිසේෂන් කරලා මේ එක එක සේවකයන්ට ඉලක්ක දෙනවා මේක සම්පූර්ණ කරන්න කියලා. ඒතකොට ඒක ඇවිල්ලා ස්පෙસિෆික් ටාගට් එකක් කරන සේවකයන්. දැන් ජෙනරල් සේල්ස් අංශයට දෙනවා මිලියන 100 කියලා. නමුත් එක එක සේවකයාට ඒ අතර දෙනවා හරි ඔයා මිලියන 10යි ඔයා මිලියන 10යි අපි තුමු කලමනාකරන මේ තේලා මට්ටමේ ක්ලරිකල් මට්ටමයට දෙනවා රයිට්. ඔගොල්ලෝ මිලියන 1ක් ගේන්න ඕන. එක්කෙනා. ඊළඟට උඩ මට්ටමයට දෙනවා මිලියන 2ක්. ඔයාගේ බෙදලා දෙනවා. එහෙනම් ඒක කොච්චර කරාද කියන එක බලන එක තමයි කාර්යඵල ගිහිවිදි කරන්නේ. මෙම කාර්යඵල සාධන මට්ටම නිශ්චිත කාල සීමාව. ඒක යම්කිට නිශ්චිත කාල සීමාවක තමයි මනින්න ඕන. එන්ඩ්ලස් එකක් නෙමෙයි. අවුරුද්දන අවුරුද්ද, මාසයන මාසයන. මේ ප්‍රතිඵල සේවකයා පිළිබඳ විවිධ තීරණ ගැනීම පිණිස භාවිත කරනවා. ඒකට මේ සේවකයන් සම්බන්ධයෙන් තීරණ ගන්නවා. දැන් අපි හිතමු ආයතනයට හොඳින්ම කාර්යඵල ලබා දෙන සේවකයෙක් ඉන්නවා. ඒතර එයා සම්බන්ධයෙන් තීරණ ගන්න එක ආයතනයට තරම් හොඳ කාර්යඵල ලබා දෙන්නේ නැති සේවකයා සම්බන්ධයෙන් තීරණ ගන්නට වෙනස් වෙනවා. අපි හැම සේවකයාටම අවශ්‍ය වටපිටාව සම්පත් එක විදිහට සැලසුවෙන් පස්සේ සේවකයන් දෙන්නෙක්ගෙන් ලැබෙන්නේ ප්‍රතිඵල දෙකක් නම් ඒ දෙක සේවකයාගේ ගැටලුවක් මිසක් ආයතනයේ ගැටලුවක් නෙමෙයි. ආයතනයේ ගැටලුවක් නෙමෙයි. එහෙමනම් ඒ සේවකයාගේ ගැටලුව වලට ආයතනය වන්දි ගෙවන්න කොම්පන්සේට් කරන්න ඕනේ. ඒ සේවකයෝ දෙන්නෙක් නම් මේ දෙන්නගෙන් හොඳ ප්‍රතිඵල දෙන්නේ එක්කෙනාට ආයතනයේ විසින් විශේෂ සැලකිල්ලකොත් අනිත් එක්කෙනාට මේ එහෙම නොවන සැලකිල්ලකොත් දක්වන්න සිද්ධ වෙනවා. ඒක ආයතනය යන්නේ ඉලක්කත් එක්ක නිසා. හරි. එන්න මේවා තමයි කාර්යඵල ගැනීමේ ප්‍රයෝජන. සේවකයන්ට කිසියම් කාල සීමාවක් අවසානයේදී වේතන වර්ධක. දැන් අපි හිතමුකෝ හොඳ ප්‍රතිඵල ලබා දෙන එක්කෙනාට වේතන වර්ධකයක් දෙනවා. නමට දෙකක් දෙනවා. එතකොට අපි ඒක වේලාසලින් දැනුම් දෙන්න ඕනේ. වේලාසලින් දැන් දෙනවා රයිට් මේ ඩිපොසිට් මොබිලයිසේෂන් එකේදී ටාගට් ගත්ත එක්කෙනාට වේතන වර්ධකයක් දෙනවා. වේලාසලින් දැනුම් දෙනවා. දැන් මේ ඉලක්ක ගත්තොත් යම් සේවකයෙක් ඉතින් මොකක්ද වෙන්න ඕන? වේතන වර්ධකයක් දෙන්න ඕන. ඒතර වේතන වර්ධකයේ දුන්නායින් පස්සේ ඒ සේවකයා වේතන වර්ධකයේ ලැබිච්ච නැති සේවකයාට වෙනස් වෙනවා. වැඩි ප්‍රතිලාභයක් ගන්නවා. වැඩි ප්‍රතිලාභයක් ගන්නකොට ඒ සේවකයා තවත් අභිප්‍රේරණය වෙනවා. තවත් හොඳින් කටයුතු කරනවා. ඒක තමයි ආයතනයේ නවා. මේ දර්ශනය. ඒ කියන්නේ හොඳින් ඉටු කරන සේවය ඉටු කරන අයට හොඳ ප්‍රතිඵල ලබා දෙනවා. අපි මේක පස්සේ ගන්න පුළුවන්. කවුරුන් උසස් කළ යුතු දෙයක්. මේ ඔක්කොම සේවකයාගේ කාර්යඵල මත පදනම් වෙනවා. ඊට තෝරා ගැනීමේ වැඩ ප්‍රතිපත්තියේ සාර්ථකත්වය. දැන් අපි බැලුවොත් තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී අපි පාවිච්චි කරනවා අර මේ මොනවද රැකියා නිර්මාණයේ නිර්ණායක රැකියාවක් කරන්න පුළුවන් ප්‍රමාණය යවම ඊළඟට ඒතකොට ඒවා ලබා දෙනවා නම් සේවකයෝ විතරේ නිර්ණායකත් හොඳයි තෝරා ගැනීමේ ක්‍රමයක් හොඳයි. ඒවා ලබා දෙන්නේ නැත්නම් සේවකයෝ එක්ක තෝරා ගැනීමේ ක්‍රම පිළිබඳ ගැටලුවක් තියෙනවා. එහෙම නැත්නම් රැකියා නිර්ණායක පිළිබඳ ගැටලු තියෙනවා. අපිට අන්න ඒවා නැවත බලලා හදා ගන්න පුළුවන් මේ කාර්යඵල ඇගීම මගින්. පූර්ණ අවශ්‍යතා මිනිස් බල සැලසුම් අනුප්‍රාප්ති සටහන් සකස් කිරීම. දැන් අපි රිප්ලේස්මන්ට් chart වල ඊළඟට සක්සෙෂන් ප්ලෑනින් වලදී
සේවකයාගේ කාර්යඵල සාධනය තමයි සාධකයේ විදිහට ගන්නේ කවුරුන් ඊළ තනතුරු වලට අදාළ තනතුරු වලට යා යුතුද කියන. හරි. අපි ඒක තමයි බලන්නේ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම කාර්යඵල සාධනය ඇගීම විවෘතවත් හරි පාරදර්ශීවත් කරන්න ඕනේ. අනතර පුහුණු අවශ්‍යතාව. දැන් කොහොම වුණත් සේවකයෝ ඉන්නේ විවිධ මට්ටම් වල විවිධ සේවකයෝ හරි විවිධ සේවකයෝ විවිධ මට්ටම් වල. අපි එක දවසේ සේවකයෝ 100ක් බඳවා ගත්තාම කවුන්ටර් එක විදිහට ඒ 100 දෙනා ආකාර 100කට ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන්. අපේ නෝම් එකට උඩින් ඉන්න අය ඉන්න පුළුවන්, නෝම් එකේ ඉන්න අය වෙන්න පුළුවන්, නෝම් එකට පල්ලෙහාන් ඉන්න අය වෙන්න පුළුවන්. ඒත් අපිට නෝම් එකට පල්ලෙහාන් ඉන්නවා. අපි කියන නෝම් එක දවසකට 300ක් අnder කරන සේවය කරනවා. එතකොට තෝරාගත්තු අයගෙන් 120ක් ඉන්නේ දවසකට 100යි 100ට අඩුයි. තෝරාගත්තු අයගෙන් තව 110ක් ඉන්නවා 150කට අඩුයි. 100ට වැඩි 150ට අඩුයි. ඒ වගේ ඉන්නවා. ඒතර අපි කරන්නේ මොකද? අර කට්ටියගේ ගැටලුව මොකද්ද කියලා බලලා ඒගොල්ලන්ට අවශ්‍ය පුහුණු වීම දෙන්න ඕනේ. පළවෙනි දේ තමයි පුහුණු වීම, ට්‍රේනින් එක. ඒ ඉතින් එයාට තව ප්‍රශ්න තියෙනවා අපි ඒක පස්සේ සාකච්ඡා කරනවා. පළවෙනි දේ තමයි ආයතන කරන්න පුළුවන්. රයිට්. මෙයාගේ පර්ෆෝමන්ස් ලෙවල් එක මදි. ඒ නිසා අපි මෙයාව ට්‍රේන් කරන්න ඕනේ. එක්කෝ යන්ත්‍රවල හුරුකමක්, එක්කෝ මානසික ගැටලුවක් මොනවා හරි. ඒකට ඒ අනුව ට්‍රේනින් එක සකස් කරලා දෙන්න ඕනේ. ට්‍රේන් කරාට පස්සේ ආපහු පර්ෆෝමන්ස් බලවම මේගොල්ලන්ගේ අපිට තීරණය කරන්න වෙනවා පර්ෆෝමන්ස් වැඩි වෙලා නම් ට්‍රේනින් එකට පස්සේ එනම් මේ ට්‍රේනින් එක හොඳයි කියලා. පර්ෆෝමන්ස් වැඩි වෙලා නැත්නම් එක්කෝ ට්‍රේනින් එකේ ගැටලුවක් තියෙනවා එහෙම නැත්නම් සේවකයා ගැටලුවක් තියෙනවා. ඒකට අපි මූලිකවම ට්‍රේනින් එක වෙනස් කරලා බලනවා සේවකයා වෙනස් වෙනවද කියලා. ඒකට සේවකයාගේ ගැටලුවක් තමයි තියෙන්නේ. පුහුණු අවශ්‍යතාව. පුහුණු සාඩසනවල සාර්ථකත්වය. ඊළඟට සේවකයාට අවශ්‍ය මඟ පෙන්වීම උපදෙස් දීම ආදී යනාදී ප්‍රයෝජන අතරතුර ප්‍රදානයක් ලබා ගත යුතුයි. ඒකට සේවකයා වැඩ කරන විදියම ප්‍රසන්නව යට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පුළුවන් මොන මොන අංශද දිනු කරගන්න ඕන මොන මොන දේවල්ද කරන්න ඕන මේ වගේ දේවල්. යහපත් ප්‍රදානී යටත් සේවක සබෝඩිනේට් සුපර්වයිසර් රිලේෂන්ෂිප් එකනේ. පර්ෆෝමන්ස් ඉවැලුවේෂන් එකකට පස්සේ සේවකයාගේ කාර්ය ප්‍රසාදනය හොඳ නම් සේවකයාව අගය කිරීම ඒ කියන්නේ ලබා දෙන දේවල් වලට අමතරව පෞද්ගලිකව සේවකයාට ප්‍රශංසා කිරීම අගය කිරීම මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඒකට සේවකයෙක්ගේ දියුණු කරගන්න ඕන අංශ තියෙනවා නම් සාමාන්‍ය ඔෆිෂියල් ප්‍රොසීජර් එකට එහා පැත්තෙන් ගිය දෙන්න මිනිස්සු දෙන්නෙක් නිසා අපිට පුළුවන් පෞද්ගලිකව උදව් කරන්න පෞද්ගලිකව උදව් කරන්න පුළුවන් සේවකයාට තමන්ගේ අදාළ අංශ දියුණු කරගන්න. ඒතකොට මේ සේවකයෝ සහ ප්‍රධානීන් අතර යහපත් සම්බන්ධතා ගොඩනගෙනවා. ආයතන විසින් සේවකයාගෙන් අපේක්ෂිත කාර්යඵල මට්ටම ගැනීම අතර මේකේ ඉන්න උඩටම සේවකයාගේ දියුණු කරගත යුතු අංශ දැන ගැනීම, සිය වැඩ කටයුතු අගය කරන බව දැන ගැනීම. performance evaluation එකකින් හොඳ ප්‍රතිඵල ඇවිල්ලා appreciate කරාම ඒවා අගය කරනවා කියන එක. ඒක අර මුල්ලේ ප්‍රතිලාභ වලට වඩා යැංගීරියක් වෙන්න පුළුවන්. අනාගතයේ උසස් වීම සඳහා සූදානම් වීමට උපකාර වීම. ඒකට අනිවාර්යයෙන්ම performance මත තමයි ප්‍රොමෝෂන් ලැබෙන්න ඕන. ඒ performance හොඳ පුද්ගලයා තමන්ගේ performance වැඩි කර ගන්න ඕන දේවල් සම්බන්ධයෙන් සේවකයාට අවබෝධයක් ලැබුණාම සේවකයාව දිනු කරගත්තාම ඔහු සුදුසුකම් සහිත පුද්ගලෙක් වෙනවා අනාගතේ උසස් වීම සඳහා. බලයෙන් මගින් බලපාන අනෙකුත් දේවල් මොනවද කියලාද? කාර්යඵල ලැබීම මගින් ආයතනය සහ සේවකයා යන දෙපාර්ශ්වයට ප්‍රයෝජනය. ඒත් ආයතනය කාර්යඵල ලැබීම මගින් ආයතනයේ කාර්යඵල මට්ටමේ ගැටලුවක් තියෙනවා නම් න්යාය නිවැරදි කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. කන්ට්‍රෝලින් මෙකැනිසම් එක. අනිත් පැත්තෙන් සේවකයාගේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේක සේවකයාට යම් අඩුවක් තියෙනවා නම් එයාටත් ඒක දැනගෙන ඒක නිවැරදි කරගන්නත් පුළුවන්. ඒ දෙපැත්තෙන්ම ප්‍රයෝජනයක් වෙනවා. මානව සම්පත උපරිම ලෙස ප්‍රයෝජන දෙන සංවිධානයේ කාර්යක්ෂම සහ සඵලත්වයේ යුතුව පවත්වාගෙන යාමට කාර්යඵල ගැනීම මෙයනු ප්‍රයෝජනවත් බලන මියුනිසිපල් සැලසුම් කරන්නේදී අනිවාර්යයෙන්ම performance evaluation භාවිත වෙනවා. බඳවා ගැනීම. බඳවා ගැනීම කොහොමද භාවිත වෙන්නේ?
ඒ නෝම්ස් හදාගන්නනේ. නෝම්ස් හදාගන්න පර්ෆෝමන්ස් ලෙවල් එක බලන්න. වේතන සඳහා උසස් කිරීම, මාරු කිරීම, විනය, පුහුණුව සංවර්ධන සියලු දේටම පර්ෆෝමන්ස් ඉවැලුවේෂන් බලපානවා. දැන් අපි බලමු මේක කරන විදිහ කොහොමද කියලා. පර්ෆෝමන්ස් ඉවැලුවේෂන් කරන්න නම් මොනවද පාවිච්චි කරන්න ඕන? නිර්ණායක. එකක් තමයි සේවකයාගේ ගුණාංග. මොකද රැකියා දැනුම, සහයෝගය, ඒ වගේ දේවල් ඒ වෙලාව වාස්තවික නොවන ගුණාංග. චර්යාවන්, සත්‍ය ප්‍රතිඵල. ඒ ගුණාංග කියන එක සේවකයා තුල තියෙන සේවකයා විසින් තමාම දියුණු කරගත්තු දේවල්. ආයතනයට උදව් වෙන්න පුළුවන් තමයි. අනිත් එක චර්යාවන් කියන්නේ ඒ අදාළ ආයතනයේ විසින් සකස් කරන යම් behaviors තියෙනවා. අපිට මේ behaviors සේවකයා විසින් පෙන්වන ඕන behaviors දැනුම් දෙන්න පුළුවන්. දැන් උදේ අපිට රාජකාරීට වාර්තා කිරීම. ඒකට ඒලා කෙනෙක් නම් අපයි දිනනකොට අදාළ මුදල් බෑග් එහෙම ඔක්කොම අරගෙන කවුන්ටරේට යන්න. ඒතර ගණන් පොරවන ආවම ඒ අදාළ සේවය කරනවා. ඒ වාචාර්යව. සත්‍ය ප්‍රතිඵල චර්යා මත පදනම් වෙලා එයාගේ ගුණාංග මත පදනම් වෙලා එයා අපිට ඇත්තටම ලබා දීපු ප්‍රතිඵල. අපිට වැදගත් වෙන්නේ මේ සත්‍ය ප්‍රතිඵල තමයි. හරිද? ඒකට උදව් වෙනවා අපිට වශයෙන් එයාගේ ගුණාංග, එයාගේ දැනුම, සහයෝගය, අවංකභාවය, මේ වගේ මානසික කරුණු එයා ආයතනයේ විසින් සකස් කරපු behaviors. ඒවා එක්තරා විදිහක regulations වගේ behavior කියන එක. අපිට දැනුම කියන එක අපිට පුළුවන් මේ විභාගයේ සමත් වීම නැත්නම් මේ දැනුම් මට්ටම කියන්නේ විභාගයකින් අපිට කියන්න පුළුවන් එහෙම නැතුව සේවකයාගේ දැනුම මේ මට්ටමට දෙන්න ඕන කියලා අපිට කියන්න බෑ. අපිට පුළුවන් කියන්න දැන් ආයතනයේ සේවකයන්ට රයිට් ඕගොල්ලෝ IBSL එකේ මේ IABF DABF සමත් වෙන්න ඕන කියලා. දැන් කළමනාකරුවෙක් වෙනකොට DABF මට්ටම සමත් වේ. ඒකට අපි අපේක්ෂා කරනවා යාගේ දැනුම DABF සමත් වුණායින් පස්සේ ඉහළ මට්ටමකට යනවා කළමනාකරුවෙක් විදියට වැඩ කරන්න පුළුවන් මට්ටමකට එනවායි කියලා. නමුත් දැන් සමහරට ගොඩක් වෙලාට ඒකට ප්‍රායෝගිකව ඒ දැනුම භාවිතා කරලා යට ප්‍රායෝගිකව කළමනාකරුගේ රාජකාරී කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් අද ගොඩක් වෙලාට වෙලා තියෙන්නේ මේ පාඩම් කරලා මේ විභාගයේ සමත් වෙන්න ඕන නිසා ඒ දැනුම සහ විභාගයේ අතර සම්බන්ධයක් නැති වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා සමහරට අද. මොකද අපිට ඒක දැන් කරන්න දෙයක් නෑ අපිට කියන්න පුළුවන් ඉන්නේ ඒක මේ විභාගයේ සමත් වීම. ඕක වෙනත් මොන හරි ට්‍රේනින් කෝස් එක ඒක සමත් වීම මේක සාතිකේ ලබා ගන්න. චර්යාවන් කියන්නේ අපි හදන දේවල් ආයතනය චර්යා තමයි සකස් කරන්නේ. සේවකයා මේ වෙලාවට එන්න ඕන, මේ වෙලාවට යන්න ඕන, මේ වෙලාව අතර කෑම ගන්න ඕන. ඒකට අපි බලාපොරොත්තු වෙනවා යම් මට්ටමකින් ඒ කියන්නේ half control, partially control. අර උඩ තියෙනවා කිසිම control එකක් ආයතනයට නැහැ. කරන්න පුළුවන් යම් මට්ටමකට විතරයි. මේවා partially control මේවා කරොත් සේවකයාගෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා. ඒතර ඊට පස්සේ සේවකයාගේ ගුණාංග තුළ තියෙන අර කැපවීම, අවංකභාවය ඒ වගේ දේවල් හරියට ක්‍රියාත්මක වුණොත් යහපත් පැත්තට ක්‍රියාත්මක වුණොත් තමයි මේ ප්‍රතිඵල ඇත්තටම ලැබෙන්නේ. ඒත් අපි ඒවා කොටස් දෙකකට කඩා ගන්නවා. මනින්න පුළුවන් ඒවා වාස්තවික නිර්ණායක, අනිත් ඒවා පුද්ගලබද්ධ නිර්ණායක මනින්න බැරි ඒවා. ඒත් ඔය කාරණා දෙකම සලකන්න වෙනවා පර්ෆෝමන්ස් ඉවැලුවේෂන් එක සකස් කරද්දී සම්පූර්ණ 100ක් වාස්තවික ඒවා මනින්න පුළුවන් ඒවා ගන්න බෑ. එතකොට අර අපි අර කලින් කියපු මේ රැකියාවේ කාර්යක්ෂමතාවය ඉහළ යන සාධක විතරයි වෙන්නේ. බැලුවනේ රැකියා නිර්මාණයේදී කාර්යක්ෂමතාවය ඉහළ යන්නත් ඕන සේවකයාගේ චර්යාමය ලක්ෂණ සලකන්නත් ඕන. ඒතර මේ පුද්ගලබද්ධ නිර්ණායක කියන්නේ චර්යාමය ලක්ෂණත් එක්කලා තියෙන දේවල්. මේ චර්යාමය ලක්ෂණ අපි පාවිච්චි කරන්න ඕන සේවකයාගේ රැකියාවේ ගුණාත්මකභාවය, කාර්යඵල සාධනයේ ඉහළ යන්න. හරි? එක් පුද්ගලයා මත රඳා පවතින ප්‍රමාණාත්මකව මැනීමට අපහසු ගුණාංග, සහයෝගය, අවංකභාවය, නිර්මාණශීලී බව, වැඩසටහන මොකද නෝ. ඒ ඕවා පාවිච්චි කරන්න ඕන ආයතනයේ කාර්යඵල සාධනය ප්‍රතිඵල වැඩි කර ගන්න.
ඒකට අවශ්‍ය පරිසරය සේවකයාට හදලා දෙන්න ඕනේ. එහෙම වුණාම ඒක මත අපේ ලැබෙන performance සත්‍ය ප්‍රතිඵල වාස්තවික ප්‍රතිඵල දැන් අපිට දැන් සේවකයාගේ සහයෝගය අංක භාගය ඔය දේවල් මොනවා තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. එක පැත්තකින් සේවකයා කරන ලබා දෙන සත්‍ය ප්‍රතිඵල එයා කවුන්ටරේ වැඩ කරන කෙනෙක් නම් අපිට 300ක් බලාපොරොත්තු වෙන කරන කරන්නේ ඒ 300 ලැබෙන්නේ නැත්නම් අපිට වැඩක් නැහැ. මොකද අවසානයේදී ටර්නෝවර් එකට එක්තු වෙන්නේ ආයතනයේ අර සත්‍ය ප්‍රතිඵල ලාභයට හරි ඒ දේවල් වලට එකතු වෙන්නේ සත්‍ය ප්‍රතිඵල. ඒතකොට ඒ සත්‍ය ප්‍රතිඵල වැඩි කරගන්න අරක උදව් වෙනවා. අනිත් පැත්තෙන් මේ සේවකයාගේ ගුණාංග සත්‍ය ප්‍රතිඵල ආරක්ෂා කරගන්න උදව් වෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ සේවකයා හොඳින් කතා බහ කරාම අපේ මාකට් ෂෙයාර් එක අඩු නොවීමට ඒක හේතුවක් වෙනවා වෙන්න පුළුවන්. ඒක බලන්න ඕන කොහොමද වෙන්නේ කියලා. කොහොම වුණත් performance valuation එකට 100% සත්‍ය ප්‍රතිඵල ගන්නත් බෑ 100% උද්දලපත නිර්ණායක වෙන්නත් බෑ. ඒතර ඒ රැකියාව වර්ගය අනුව ඕකේ percentage එක වෙනස් වෙනවා. දැන් routine වැඩ කරන කම්කරු ශ්‍රේණිවල production line වල ඉන්න අයගේ ගොඩක් වෙලාවට වැඩිපුරම සලකන්නේ වාස්තවික නිර්මාණ ඒගොල්ලෝ පැයකට නිපදවන ඒකක ගණන. ඒ අතර ඒගොල්ලන්ගේ පුද්ගලබද්ධ නිර්ණායක සම්බන්ධයෙන් අඩු මේ වටිනාකමක් දෙන්නේ තමයි දෙන්නේ. හරි. දැන් කලමනාකරුවෙක් ගත්තාම කලමනාකරු ඒක රූටින් එකක් කරන්නේ නැහැ නේ. එතකොට එයාගේ පුද්ගලබද්ධ නිර්ණායක වලට වැඩි වටිනාකමක් දෙන්න ඕන. වාස්තවික ඒවට වඩා. නම් කවුන්ටරේ සේවකයේ සාපේක්ෂව මම කියන්නේ රූටින් වැඩක් කරන්නේ අර ගමතර කරන සේවය සපයන. සාපේක්ෂව නේ. එතකොට එයාගේ වාස්තවික නිර්ණායක පිළිබඳ වැඩි වටිනාකමක් දෙන්න ඕන පුද්ගලබද්ධ නිර්ණායකයට වඩා. අපි බලමු මේක කරද්දී ඇගීම් කරනකින් වෙන්න පුළුවන් වැරදි තියෙනවා. ඒක ඉවැලුවේටර්ස්ලාදී. તો රැකියාව අගයන අය අපක්ෂපාතී අගතියකින් තොරව සකස් කරගත් ප්‍රතිපත්ති හා නිර්ණායක මඟ පෙන්වීම අනුව කරන්න ඕන. හැම සේවකයාටම කියන්නේ සේවක වර්ගය අනුව ඒ සේවක වර්ගයේන හැම එක්කිනාටම පොදු එකක් වෙන්න ඕන මේ නිර්ණායකය. එක ශ්‍රේණියක සේවකයෝ ඉන්නවා. ඒක ඒ සේවකයාට අගතියෙන් තොරව ඒ ඉවැලුවේෂන් එක කරන්න ඕන. දැන් මතක් කරගන්න ඕගොල්ලන්ගේ බැංකුව වල තියෙන performance evaluation schemes කොහොමද කියලානේ. මූණ බලලා මේ ලියන ඒවාද තියෙන්නේ අත්‍යවම ප්‍රතිඵල මනල ලියන ඒවාද තියෙන්නේ මොනවද කියන්නේ මතක් කරගන්න. එතකොට ඒ අදාළ පුද්ගලයා අනුව පුද්ගලයා සහ සේවකයා අතර තියෙන සම්බන්ධය අනුව පුද්ගලබද්ධ නිර්ණායක වැඩි නම් මේ ඉවැලුවේෂන් එකට. පුද්ගලබද්ධ නිර්ණායක වැඩි නම් ඉවැලුවේෂන් එකට. අනිවාර්යම දෝෂ තමයි තියෙන්නේ. ඒ දෙන්න අතර තියෙන සම්බන්ධය. ඒක ඒ පුද්ගලබද්ධ නිර්ණායක දැන් උදාහරණයක් විදිහට මම දන්නවා දැන් අපේ ඒවයි තියෙන එහෙම මොනවද වැඩ වේගය සෑහෙන ප්‍රමාණයක වේගයකින් වැඩ කරයි. ඉතා ඉහළ වේගයකින් වැඩ කරයි. වැඩ කිරීම ඒක මනින්න පුළුවන් දැන් සෑහෙන ප්‍රමාණයක වේගයක් ඉතා ඉහළ වේගයක් මොකක්ද ඒකේ නිර්ණායක දැන් පංක්චුවැලිටි හරි සේවයට වාර්තා කිරීම ඒකදී මේවා හතර තමයි ඇතැම් විට ප්‍රමාද වුණත් පිළිගත හැකි හේතු මත. ඒකට තව එකක් තියෙනවා කිසි දිනක ප්‍රමාද වී සේවයට වාර්තා නොකරයි. ඒතකොට ඒක බලා ගන්න පුළුවන්. සේවයට වාර්තා කිරීම දවස් දෙකක් ගත්තාම සේවයට වාර්තා කරපු වෙලාව ගත්තාම කවදාවත් සේවයට පරක් වෙලා ඇවිල්ලා නැද්ද කියන එක බලන්න පුළුවන්. ඇතැම් විට. ඒ ඇතැම් විට කියන එකේ සීමාව මොකද්ද? දන්නේ නැහැ. ඒක සතියේ දවස් 20ක් එන්න තියෙනවා නම් ඒ 20න් 10 කියන්නේ ඇතැම් විට 15 කියන්නේ ඇතැම් විට 5 කියන්නේ ඇතැම් විට 1 කියන්නේ ඇතැම් විට 2 කියන්නේ ඇතැම්. ඒතකොට ඒ වගේ සීමාවක් නැහැ. ඒතකොට ඒක පුද්ගලබද්ධයි ඒ පුද්ගලයාගේ චර්යාවේ ස්වභාවය අනුව එයා සේවයට වාර්තා කරන එක වෙනස් වෙනවා. එතකොට
අමාරුයි වැලුවේට් කරන්න. මම මේ උදාහරණ විදිහට ඔයගලන්ට කියන්නම්. දන්නේ එහෙම අගතියකින් තොරව කරන්න නම් අපිට මේ නිර්ණායක හරියට සකස් කර ගන්න ඕන ඊට අපි බලමු මේ තියෙන දෝෂ මොනවාද කියලා. රැකියාව පිළිබඳ අනවබෝධය. දැන් යම්කිසි පුද්ගලයෙක් ඒ රැකියාව ගැන දන්නේ නැත්නම් ඒකට ඉවැලුවේෂන් එක ඉතාම අමාරු වෙනවා. හරි රැකියාව ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන පුද්ගලයෙක්ට ඒ රැකියාව කරන පුද්ගලයාව ඉවැලුවේට් කරන්න. එහෙම දැන් නැති පුද්ගලයෙක්ට අමාරුයි. ඒ ඔය ඒක නිසා තමයි දැන් ප්‍රධානියාට ඒ රැකියාව පිළිබඳ අවබෝධයක් නැතුව වෙන තැනක ඉඳලා ආවොත් වෙන්නේ ගැටලුවක් ඇති වෙනවා. එහෙනම් ඒක නැති කරගන්න පුළුවන් ආසන්නතම ප්‍රධානියා. ඒ සේවකයාගේ ප්‍රධානියා. ඒතර එයා ඒ රැකියාව නිරත වෙලානේ ඉන්නේ. එයාව යොදා ගන්නවා ඇගීමට. එක්ක ඇගීම් කරනවා කීප දෙනෙක් දාගන්න. එතන රැකියාව පිළිබඳ අවබෝධයක් අර ඇගීම් කරනු ලබා දෙනවා. ඇගීම කරනවා. ඒකට අපිට පුළුවන් වැරදි අඩු කරන්න. මේ ලෝකවල එන එක නිර්ණායකයක් මත පදනම් වෙලා තමයි ඇගීම් කරන්නේ. දැන් ඔය අපි කවුරු හරි දැක්කාම එයාගේ අපේ ඔළුවේ තියෙන සමහර දේවල් එක්කලා ටක් ගාලා එක්ක ඔයාගේ මූලික ස්වභාවය, එක්ක ඔයාගේ කතාවේ ස්වභාවය, ඔයගේ දේවල් මත මොනවාරි එක දෙයක් ගැන. හරි එක දෙයක් ගැන මත විතරක් පදනම් වෙලා මේ ඇගීමේ යෙදෙනවා. ඒතකොට එයාගේ අනෙක් අපිට මොකෝ අර ඉච්චර මේ මොකක්ද ප්‍රසන්න මුහුණක් නෙමෙයි නම් යම් පුද්ගලයෙක්ට තියෙන්නේ. අප්සෙට් ඩයල් එකක් නේ. ඒතකොට කලමනාවට ඒක අල්ලන්නේ නැත්තම් අර පුද්ගලයා කොච්චර හොඳට සේවය කරත් අන්න අර හේතුව මත මේ පුද්ගලයාගේ ඉවැලුවේෂන් එක. ඒවා ගොඩක් වෙන්නේ පුද්ගලබද්ධ නිර්ණායක වැඩිපුර තිබුණොත් තමයි. නමුත් එයාගේ ප්‍රතිඵල මනින්න තියෙනවා නම් එයා දවසකට සේවය කරන සේවක මේ ගණන් කරන සංඛ්‍යාව 300ද කියලා මනින්න තියෙනවා නම් එයාගේ දවස් අවසානයේදී 300ක් තියෙනවා නම් එයාගේ මූණ මොන වගේ වුණත් 300 තියෙනවා නම් අපිට සිද්ධ වෙනන්නේ 300ක් කරනවා කියන එක දාන්නනේ වෙනවා. නමුත් පුද්ගලබද්ධ නිර්ණායක කලමනාකරුට තීරණය කරන්න දෙනවා නම් එයාට කැමති විදිහට ඉවැලුවේට් කරන්න අන්න අර වගේ හේතු වෙනවා අර සේවකයා කොච්චර හොඳ වුණත් අයහපත් ප්‍රතිඵලයක් එන්නේ. නිර්ණායකව පැහැදිලි වෙන අන්න ඒක නිර්ණායක පැහැදිලිව නිර්වචනය කරන්න ඕනේ. මේ මනින්නේ එක මොකද්ද මේක ස්ටෑන්ඩඩ් එක. ඒකට ඇගීම් කර පුහුණු කරන්න ඕනේ සහ එක්වරකට එක නිර්ණායකයක් මත ඇගීමකට දෙන්න ඕනේ. නැත්නම් අරක මත සියලු දේ. ඊළඟට මධ්‍ය නැඹුරුව. ගොඩක් ලංකාවේ ඉන්නේ මධ්‍ය නැඹුරුව තමයි. ලංකාවේ ගොඩක් වෙලාවට මේ මොනවා හරි දැන් අපි වේඩින් සෙෂන් එකේ හරි මොකදදී හරි ප්‍රශ්න පත්‍රයක් දුන්නොත් එහෙම ලිකට් ස්කේල් එකේ අර කරුණු පහක් දීලා නැත්තේත් නෑ කියන මට්ටමේ මැද්දේදී තමයි ඉවැලුවේෂන් එක තියෙන්නේ. ඒක කිසිම මේකක් ගන්න බෑ. දැන් හොඳ එකකට හොඳ කියන්නත් නරක එකකට නරක කියන්න ගොඩක් වෙලාවට අපි පැකිලෙනවා. ඒක එච්චර හොඳ ලක්ෂණයක් නෙමෙයි. අපි හොඳ එකකට හොඳයි කියන්නේ. හොඳයි කියන්නේ අපි ඒක දීලා තියෙන නිර්ණායකනේ. නිර්ණායකයන් හොඳ නම් හොඳයි කියනවා නරක නම් නරකයි කියනවා. ඒක මේ මධ්‍යම නම්බරුව. ගොඩක් වෙලාවට මේ ඒක නැති කර ගන්න පුළුවන් ඇගීම් කරන පුහුණු කිරීම සහ අන්ත ප්‍රමාණය නැගීමේදී සාක්ෂි ඉදිරිපත් කිරීම අවශ්‍යතාවය නැති කිරීම. ඒ අර සාක්ෂි දෙන්න ඕනකම තිබුණාම තමයි ඒක වළක්ව ගන්න එහෙම ඒකෙන් මාකාරින්න අර මැද්දේදී දාන්න. ඒකට හේතු දෙන්න ඕනේ නැහැ. හේතු දෙන්න ඕනේ නැහැ. ආසන්නතම ඵලය. පංචුවැලිටි. යන්න උදාහරණයක්. පංචුවැලිටි කියන්නේ නියමිත වෙලාවල රාජකාරියට වාර්තා කරනවා. ඒ ඔය පංචුවැලිටි කියන්නේ අර දැන් කවුරු හරි කෙනෙක් 7:50ට අත්සන් කරලා ඔප්ලෝසිය වෙලාව තියෙනවා 8යි කාලයි ඊළඟ එක්කෙනා බැලුවා 7:50 තියෙන්නේ 7:52 දැම්ම අත්සන් කරා. නමුත් ඇත්ත වෙලාව 8යි කාලේ. එහෙම පංචුවැලිටි නෙමෙයි මේ කියන්නේ. ඇත්තටම 8ට සේවයට වාර්තා කරනවා නම් 8ට පෙර අපවය ඒ වෙලාව දාලා අත්සන් කරනවා. අත්සන් කරාම මාසෙකට දවස් කීයක් අතපොත්ත පස්සේ ඇවිල්ලා තියෙනවද? අවුරුද්දක් කීයක් ඇවිල්ලා තියෙනවද කියලා දාන්න පුළුවන්. එහෙනම් අපිට ඒක ගැන දාන්න පුළුවන් නිරන්තරයෙන්ම පන්චුවල් කියලා දාන්න පුළුවන්. දින ගානත් එක්කලම දාන්න පුළුවන්. ඒතර අපි ගන්නවා එහෙනම් 90කට වඩා වැඩි ඇවිල්ලා තියෙනවා නම් නියමිත වෙලාවට අපි ඒක පන්චුවල් කියලා ගන්නවා.
දවස් 10න් නේද? එනතන 300ට පහ 200න් දවස් 200යිනේ තියෙන්නේ සතිය දවස් 240 නේ 240න් තියෙන්නේ. ඒකෙන් 110ක් එනවා 105ක්. අපි අපිට නිර්ණයක් ගන්න පුළුවන්. ආසන්නතම ඵලය. ඒක තමයි දැන් යම් සේවකයෙක් අවුරුද්ද 30ම හොඳ දේවල්ට මේ කියන්නේ හොඳට පර්ෆෝමන්ස් කරලා අන්තිම කාලේදී මොනවා හරි ගැටලුවක් නිසා එයාගේ පර්ෆෝමන්ස් අඩු වුනම ඒක මත පදනම් වෙලා සමස්ත අවුරුද්දම ඉවැලුවේට් කරන එකක් වැරදි. සේවකයෙක් ඉතාම නරක විදියට පර්ෆෝම් කරලා අන්තිම මාසේ හොඳට පර්ෆෝම් කරාම ඒ අනුව සමස්ත එක හොඳයි කියලා ඉවැලුවේට් කරන එකත් වැරදි. ආසන්නතම ඵලය. ඒකට ඇගේම් කාලය අඩු කිරීම ඇගේම් කාලය පුරා නිවැරදි දත්ත වාර්තා කර ගැනීමට උපදෙස් දීම. ඒකට මේ මාසෙන් මාසේ පර්ෆෝමන්ස් ලෙවල් එක සම්බන්ධයෙන් දත්ත තියෙන්න ඕනේ. පුද්ගලික පක්ෂපාතී බව. හෘදේ ස්වභාවය පිළිබඳ ඒකට පුද්ගලික පක්ෂපාතී වෙන්න බෑ කිසිම වෙලාවක ඉවැලුවේටර් කෙනෙක්ට. දැඩි භාවය සහ ලිහිල් භාවය. ඇගේම් කර පුහුණු කරන්න ඕනේ. යම් දෙයක් ඇගේමදී ඉතාම දැඩි වෙන්නත් බෑ. ඉතාම ලිහිල් වෙන්නත් බෑ. ඒකට අපිට දැඩි බව හෝ ලිහිල් බව කියන එකේදී ඒකට ආයතන විසින් සකස් කරලා තියෙන්න ඕන යම් ලිමිට් එකක්. හරි. දැඩි බව කියන්නේ මෙතන ලිහිල් බව කියන්නේ මෙතන කියන එක. දැන් අමාරු ඉස්සලා කිව්වේ පන්ක්චුවලිටි උදාහරණයක්. ඒක 10කට වඩා අඩුවෙන් නම් නියමිත වේලාව ඉක්මවා සේවයට වාර්තා කරලා තියෙන්නේ අපි ඒක ගන්නවා පන්ක්චුවල් කියලා. කිසිම මිනිත්ත 100%ක්ම හිම වෙලාවට වාර්තා කරන්න පුළුවන් කමක් නැහැ නේ. මොනවා හරි පෞද්ගලික වූ එයාට කන්ට්‍රෝල් කරගන්න බැරි හේතු තියෙන්න පුළුවන් නේ. වෙන්න පුළුවන්. අපි පන්ක්චුවල් කියලා ගන්නවා දවස් 200ක් නම් රාජකාරිය වාර්තා කරලා තියෙන්නේ. ඒකෙන් දවස් 20ක් ප්‍රමාද වෙනවා නම් 200න් 20 ගැන 10යි එහෙනම් පන්ක්චුවල් කියලා ගන්නවා. හරි. අන්නේ වගේ ප්‍රතිපත්ති හදාගන්න ඕන යම් පොඩි ලිහිල් භාවයකුත් ඇති වෙන විදියට. ඒකට අපි පන්ක්චුවල් කියන එක 100%ක්ම කියලා එහෙම කෙනෙක් ඇත්තම නැති වෙයි ඔය ආයතනෙ. තේරෙන්නේ නැතිනේ. right. ඇගීම් ක්‍රම. ඒකට අපි දැන් ඊළඟට බලමු මොනවද තියෙන ඇගීම් ක්‍රම කියන. ඒකට මෙතනදී මම බැලුවා මේ පරණ ඇගීම් ක්‍රම අවබෝධයක් කරන මිනිස්සු ඕගලන්ට සහ අලුත් ඇගීම් ක්‍රම දෙකක් තුනක් සම්බන්ධයෙන් කතා කරනවා. මේවා පරණ ඒවා. graphical rating scale. මේක බහුලව භාවිතා කරන පුද්ගල බද්ධ ක්‍රමයක්. එතන මේක ඇවිල්ලා අගයීම් කරුගේ අතින් වෙන්න පුළුවන් වැරදි වැඩියෙන්ම තියෙන ක්‍රමයක් තමයි මේ graphical rating scale කියලා කියන්නේ. හරි. යම් පරිමා පරාසයක් තුළ සේවකයාගේ කාර්යඵල පිළිබඳව බෙහෙවින් ඒ අර කීප දේවල් තමයි. අපි හිතමුකෝ අපිට norms කීපයක් දීලා දෙනවා. punctuality ඊළඟට quality of work එහෙම තමයි වැඩවල ගුණාත්මක භාවය, වැඩ කිරීමේ වේගය, ඔය වගේ දේවල් තියෙන්නේ නේද? ඔය වගේ කරුණු සම්බන්ධයෙන් කාර්යක්ෂමතාවය ඔය කරුණු කියන්නකො. ඔය කරුණු සම්බන්ධයෙන් ඒ ඇගීම් කරන එක්කෙනා දකින විදිහට ඒකට එයාට පුළුවන් මේ සේවකයා අතිශයින්ම කාර්යක්ෂමයි. එහෙම නැත්නම් අතිශයින්ම පන්ක්චුවල් වගේ දේවල් දාන්න පුළුවන්. ඒතර මේ පන්ක්චුවලිටි එකේදී සමහරට තියෙන්න පුළුවන් දවස් 200කින් දවස් 100ක්ම එයා වෙලාවට ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. නමුත් එයා ඒ සේවකයාත් එක්කලා තියෙන සම්බන්ධතාවයේ උඩ අර විදිහේ report එකක් දාන්න පුළුවන්. ඒතර ඒක ඇවිල්ලා ගොඩාක් වෙලාවට කිසිම වාස්තවික එහෙම නැත්නම් මනින්න පුළුවන් தත්ත මත පදනම් වෙච්ච නැති සේවකයා සහ ප්‍රධානියා අතර තියෙන සම්බන්ධතාවය උඩ ගොඩ නැගිච්ච එකක්. හරි. ඒක යාට මනින්න ඕන කරුණු සම්බන්ධයෙන් එයා යම් ලකුණු ක්‍රමයක් මේ සේවකයාට දෙනවා. graphical rating.
ඇගේම් කරට අවම පූර්ණකින් කාර්ය කළ හැක භාවිතය පහසුයි සාපේක්ෂ වාසි පැත්ත අවශ්‍ය පැත්ත තමයි ඇගේම් කරු ගැතින් වෙන්න පුළුවන් වැරදි වැඩි සේවක සංවර්ධනය සඳහා යොදා ගැනීමට ඇති හැකියාව සාපේක්ෂව අඩු හේතුව සේවකයාගේ පර්ෆෝමන්ස් සුයි මේකයි අතර සම්බන්ධය ගොඩක් අඩුයි. මේ දැන් ඔයගොල්ලෝ බලන්න විශේෂයෙන්ම ඔය රාජ්‍ය බැංකුවල සේවකයෝ ඉන්නවා නම් ඔයගොල්ලන්ගේ ඉවැලුවේෂන් එකයි ඔයගොල්ලන්ගේ පර්ෆෝමන්ස් අතර සම්බන්ධය කොහොමද කියන එක බලන්න. ඒක පර්ෆෝමන්ස් වලට තමයි ඉවැලුවේෂන් එක නැතු වෙන පෞද්ගලික සම්බන්ධකම් උඩ නෙමෙයි හොඳ. මොකද ආයතනයට අවශ්‍යයි හොඳටම පර්ෆෝම් කරන එක්කෙනාට අර කියපු අර උසස් වීමද ඊළඟට වැටුප් වර්ධකද අරෝම දෙන්න. එයා ඊට පස්සේ එයා මේ මොටිවේට් වෙලා අභිප්‍රේරණය වෙලා ආයතනයට හොඳ ප්‍රතිඵල ලබා දෙන නිසා. හරි. දැන් වැරදි පුද්ගලයාට ඒක දුන්නායින් පස්සේ වැරදි පුද්ගලයාට සේවය හොඳින් කරන්නත් බෑ. ඒ නිසා ආයතනයට ලැබෙන ප්‍රතිඵල අඩුයි. අනිත් පැත්තේ හොඳ සේවකයා කලකිරීම නිසා එයා ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. ඒ පැත්තෙනුත් අඩුයි ලැබෙන ප්‍රතිඵල ආයතනයට. අපි ඒක වළක්ව ගන්න ඕන ආයතනවල කළමනාකරුවන් විදියට. ගුණ පරිමාණ ස්කේල් එකේදී ඕක තමයි වෙන්නේ. ඊට රෑන්කින් වර්ග කිරීම. ඒතර ඒකේ ක්‍රම දෙකකට කියනවා ඕල්ටර්නටිව් රෑන්කින්. එන්න මෙතන මේ ඕල්ටර්නේෂන් නෙමෙයි ඕල්ටර්නටිව්. අනුපිළිවෙලින් නැගෙන්න ඕල්ටර්නටිව්. අනිත් එක පෙයාර්ඩ් කම්පැරිසන්. ඒතර ඕල්ටර්නටිව් රෑන්කින් වලදී කියන්නේ සේවකයෝ දැන් ගත්තොත් එක කරුණක් පංචුවැලිටි. එතන ඉන්න නරකම එක්කෙනා. ඒ කියන්නේ වැඩියෙන්ම පරක්කු වෙච්ච එක්කෙනාව යටින්ම දානවා, අඩුවෙන් පරක්කු වෙච්ච එක්කෙනාව උඩින්ම දානවා. ඒ අතර අනිත් අයව වර්ග කරනවා. හරි? ඒ අතර අනිත් අයව වර්ග කරනවා. ඊළඟට සහයෝගය. දැන් අවගත්තු සහයෝගය කියන එක කොහොමද? වැඩියෙන්ම සහයෝගය දෙන එක්කෙනා කවුද? අඩුවෙන්ම සහයෝගය දෙන එක්කෙනා කොහොමද යන්නේ? කලමනාකරුත් එක්ක තියෙන සම්බන්ධය උඩ තමයි. ඒකට එයා ඔන්න එයාට හිතෙන විදිහට අඩුවෙන්ම සහයෝගය දෙන එක්කෙනාව යටට දානවා, ඉහළම සහයෝගය දෙන එක්කෙනාව උඩටම දාලා අනිත් අය මේ මැදට දානවා. ඒක තමයි ඕල්ටර්නටිව් රෑන්කින් කියලා කියන්නේ. ඉතින් ඒක මේ කලමනාකරට හිතෙන විදිහට තමයි කරන්නේ. ඉතින් හොඳම පිට නරකම සේවකයා දක්වා එක් නිර්ණායක යටතේ අනුපිළිවෙලින් නැගීම කරයි. පළමුව හොඳම සේවකයා සහ නරකම සේවකයා සහ අනිත් අය ඒ අතරට දානවා. හරි? අවසානයේදී මේ මගින් සේවකයන් හොඳම සහ නරකම වශයෙන් වර්ගය. එතකොට යම් සේවකයෙක් විතර මේ අපි ගත්තොත් එහෙම දිගාතර පළමු සිදියට තියෙනවා ඇගේමට ලක් කරන කරුණු. සහයෝගය, අවංකතාවය ඒවා පළමු සිදියට තියෙනවා. එතකොට පේලි විදියට තියෙනවා සේවකයෝ. ඒතර උඩෙම ඉන්නවා අවංකභාවය හොඳම සේවකයා, යටම ඉන්නවා අවංකභාවය අඩුම සේවකයා, මැත්තේ අනිත් අය ඉන්නවා. හරි. ඒ අනුව එක කරුණ කරුණු සම්බන්ධයෙන් වෙනස් වෙනවානේ. ඒක කරුණු සම්බන්ධයෙන් සේවකයන්ව තැන් තැන් වල ප්ලේස් කරලා ඊළඟ ඒ අනුව හොඳම සහ නරකම එක්කෙනා තෝරගන්නවා. විශේෂ දුර්වලතා පිළිබඳ අවධානය යොමු කළ හැක සැසඳීම පහසුය. අනුපිළිවෙල නැගෙීමේදී එක්තරා විදිහේ පහසුවක් තියෙනවා. හැබැයි කාලය ගත වෙන හේතුව හැම සේවකයාම අගයක් නෝ. ඒකට මේක සේවක 1000 2000ක් ඉන්න තැන මේක කරන්න බෑ නේ. අනිත් එක පුද්ගල බද්ධ නිසා නිවැරදි වෙන්නේ නැහැ. ඊළඟට පෙයාර්ඩ් කම්පැරිසන්. එක්වරකට සේවකයෝ දෙදෙනෙක් තමයි අගයන්නේ. එහෙම දෙදෙනා දෙන්න අගය ආයතනයේ ඔක්කොම සේවකයෝ අගයලා රෑන්ක් කරනවා. හරි. ඉස්සෙල්ලා බලනවා දෙන්නෙක් අරගෙන ඒ දෙන්නගේ හොඳ එක්කෙනා කවුද නරක එක්කෙනා. හොඳ නරක කියලා දෙකක් බෙදෙනවා. ඊළඟට ඒ ඉන්න එක සේවකයේ එතන ඉන්න හොඳ එතන ඉන්න දෙන්නා තව එක්කෙනෙක් එක්ක කම්පෙයාර් කරනවා. ඒතකොට එයා අනිත් එක්කෙනාට වඩා හොඳ නම් ඔන්න ඒක ප්‍රයිස් එක වෙනස් කරනවා. අපි හිතමු A සහ B කම්පෙයාර් කරනවා. කම්පෙයාර් කළා A හොඳයි B නරකයි. ඊළඟට A කම්පෙයාර් කරනවා C එක්ක කළා. A සහ C කම්පෙයාර් කරායින් පස්සේ Aට වඩා C හොඳ නම් C ව උඩට දානවා, A මැදට එනවා, B යටට යනවා. ඔන්න ඔය විදිහට තමයි කම්පැරිසන් එක යන්නේ. ඒතර A සහ B කම්පෙයාර් කරලා A උඩින් ඉන්න හින්දා C ව B එක කම්පෙයාර් කිරීම අවශ්‍යතාවය නැහැ. මොකද අනිවාර්යයෙන්ම C ඉන්නේ B ට වඩා උඩින්. හරිනේ? right. අපි හිතමු දැන් D කියලා පුද්ගලයෙක් අරගන්නවා. D කම්පෙයාර් කරනවා A එක්කලා. කම්පෙයාර් කරාම
ඒට වඩා යටින් ඉන්නේ. එතකොට ඊට පස්සේ B එක්කලා කම්පෙයාර් කරනවා. B එක්කලා කම්පෙයාර් කරාන් පස්සේ B ට වඩා උඩින්ද යටින්ද කියන එක තීරණය කරන්න සිද්ධ වෙනවා. එතකොට එයා B ට වඩා යටින් ඉන්න නම් එයාව යටටම දානවා. එතකොට ඒ කරුණ මත ඔය කියන කාරණා මත C උඩින්ම ඉන්නවා, A දෙවෙනියට ඉන්නවා, B තුන්වෙනියට ඉන්නවා, D යටින්ම ඉන්නවා. D යටින්. එතකොට යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා කම්පෙයාර් කරාන් පස්සේ එයාට උඩින් හරි යටින් හරි කෙනෙක් නැත්නම් එයාව එතන ප්ලේස් කරන්න පුළුවන්. එයාට උඩින් හරි යටින් හරි කවුරු හරි ඉන්නවා නම් ආයෙම යත් එක කම්පෙයාර් කරන්න ඕනේ. ඒක ඕක ගොඩක් කාලේ යන වැඩක්. වැරදි නෑ. ගොඩක් සේවකයෝ ඉන්නකොට ටිකක් අමාරුයි. ඕක තමයි මේ දෙක පරණ ක්‍රම දෙකක්. ඒවා කොහේ භාවිතා කරනවද කියලා කියන්න බෑ. ඒක පරණ දෙකක්. අනිත් එක MVO management by objective. මේක ඇවිල්ලා සාපේක්ෂ අලුත් ක්‍රමයක්. මේක පීටර් ඩ්‍රකර් විසින් හඳුන්වා දීපු එකනේ. පීටර් ඩ්‍රකර් කියන්නේ කළමනාකරණය සම්බන්ධයෙන් විශේෂ නිර්දේශ ඉදිරිපත් කරපු පර්යේෂකයෙක්. පීටර් ඩ්‍රකර් ඉදිරිපත් කරපු කරුණු අනුව සේවකයාට කළමනාකරතොත් එහෙම නැත්නම් ඇගීම කරන එක්කෙනාට සාකච්ඡා කරලා නිර්ණායක සකස් කරගන්න පුළුවන්. හරි. අපි හිතමු මේ අවුරුද්දේ ණය ලබා දෙන්න ඕන මිලියන් 100ක්. නැත්නම් මිලියන් 500ක්. ඒක කළමනාකරු සහ ණය නිලධාරී සාකච්ඡා කරලා මේ මාසෙ මෙච්චරයි ඔය විදිහට මිලියන් 100ක් දාලා හදා ගන්නවා. හරි. ප්‍රධානය සහ සේවකයා විසින් රැකියාව විශ්ලේෂණ පදනම් කරන රැකියාව පිළිබඳ එකිනෙකාට පැහැදිලි ළඟාකතේ ආරම්භ පිළිබඳ එකිනෙකාට නිශ්චිත කාල සීමාවක් තීරණය කර එක් කාල සීමාවේදී ළඟා කරගත යුතු නිර්ණායක තීරණය කරයි. මෙම නිර්ණායක මැනීමට පසු වාස්තවික නිර්ණයයි. උදාහරණ මාසකට ණය 10ක් නිදාස් කිරීම. අපතේ සෑමකම 105ට අඩුවෙන් පවත්වාගෙන යනවා. මේක බලන්න. මෙම අරමුණු සහ නිර්ණායක දෙපාර්තමේන්තුවට වෙනස් වේ හැකි. නමුත් ආයතනයේ සමස්ත අරමුණු සමග ගැලපෙන්න ඕන. හරි. ආයතනයේ සමස්ත අපි නම් බැංකුවට ශාඛාවට දීලා තියෙනවා මිලියන 100ක් මිලියන 500ක් ණය වැඩි කරන්න. ඒතර තව ශාඛාවකට දීලා තියෙනවා මිලියන 1000ක්. ඒක එන්වයරන්මන්ට් එක අනුව. අවසානයේදී සමස්ත ණය ඉලක්කය බිලියන 10යි බැංකුවේ. ඒතර බිලියන 10 සමන්විත වෙලා තියෙන මෙහිම ශාඛාවලට දීපු ඉලක්කවල එකතුයි. ශාඛාවලට දීපු ඉලක්කය සමන්විත වෙලා තියෙනවා අර සේවකයාත් එක්ක එකඟ වෙච්ච මාසෙ ළඟා කරගන්න ඕන ඉලක්ක. දැන් මේ මිලියන 500 කියන්නකො. ඒතර මිලියන 500 පළවෙනි මාසේ මිලියන 10යි, දෙවෙනි මාසේ මිලියන 50යි, දෙවෙනි මාසේ මිලියන 25යි, තුන්වෙනි මාසේ වෙනකොට මේ සිංහල අවුත් වෙනවා. එතකොට ණය අඩු වෙනවා. තවර ණය වැඩි වෙන්නත් පුළුවන්. ඒ අනුව හදාගන්න පුළුවන්. ප්‍රධානියා හා සේවකයා වරින් වර මාසිකව සතියකට වරක් ළඟා කරගත් අරමුණු පිළිබඳව සාකච්ඡා කරන අතර අදාළ නිවැරදි කිරීම. ඒකට අපි සාකච්ඡා කරලා බලනවා. මේ මාසේ ටාගට් එක අපි තුමු මාසයකට වරක් සාකච්ඡා කරනවා නම් රයිට් මේ මාසේ මිලියන 50ක ණය ඉලක්කයක් තියෙනවා. මිලියන 50 ආවද නැද්ද කියන එක බලනවා. මිලියන 30යි ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඊටු මිලියන 20ට මොකද වුනේ? ඇයි ඒක දෙන්න බැරි වුනේ? කොහේ හරි ණය process එකේ ඉර වෙලා තියෙනවද? මොකද්ද කියලා බලලා අන්න අපිට අක්කලා ඒක නිවැරදි කරගන්න ඕනේ. ඒතකොට මේ මිලියන 20 එකතු කරනවා ඊළඟ මාසයේ දැන් දෙවෙනි මාසේ ඉවරනකොට මිලියන 150ක් ණය දීලා තියෙනවා. අපිට පළවෙනි මාසේ මිලියන 50 නම් දෙවෙනි මාසේ මිලියන 100යි. ඒතර මේ මිලියන 20ත් එකතු වුණායින් පස්සේ දෙවෙනි මාසේ මිලියන 120ක් දෙන්න ඕනේ. ඒතර සමස්ත ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට අපි සාකච්ඡා කරලා ඒ විදිහට වෙනස් කරමු. අවශ්‍ය ක්‍රියාමාර්ග තියෙනවා. දැන් අපිට ණය කොහේ හරි හිර වෙලා තියෙනවා නම් අනුමත කිරීමේ process එකේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් දේපොළ පරීක්ෂා කිරීමේ process එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ව්‍යාපාරයේ පරීක්ෂා කිරීමේ process එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ණය කරු මොනාර දුකි අවශ්‍ය ලේඛනගෙන නොදීලා වෙන්න පුළුවන්. මොනවා හරි. ඒතකොට අපි පොඩ්ඩක් කතා කරලා ඉක්මන් කරගෙන ඒ අදාළ කාලයේදී මේක කරගන්න උනන්දු වෙනවා. මොකද අපි ඒ අදාළ ඉලක්කය එහෙම සෙට් කරේ නැත්නම් ඔය ඕක යන්න ඇරෙනවා අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා.
තීරණය කරගත් කාල සීමාවේ අවසානයේ කාල සීමාව අවසානයේදී අවසාන අගයීම කරන ලබන ළඟා කරගත් ප්‍රතිඵල මනින්. ඒකට අවසාන කාලයේදී කියන්නේ 12:30කට බලනවා මොකද්ද උනේ කියලා. අවසාන අගයීම ප්‍රධානී හා සේවකයා විසින් සාකච්ඡා කරන ලබනක ඉටු කරගත යුතු අරමුණ ඉටු කරගත් අරමුණු අතර විශාල පරතරයක් ඇතනම් ඊළඟ කාල සීමාව සඳහා නව උපක්‍රම තමයි. මේ වාසි අවාසි අරමුණු පහසුවෙන් මැනිය හැක සේවකයා හා ප්‍රධානයා අතර මන සම්බන්ධතාවයක් තිබිය යුතුය. අරමුණු පහසුවෙන් මැනිය හැකිය. දීර්ඝපාර්ශ්වික සංනිවේදන හා සේවකයාගේ අදහස් සැලකිල්ලට. ඒකට ඇත්තටම මෙතනදී ඉලක්ක සකස් කරගන්නේ සේවකයා සහ කළමනාකරු අතර තියෙන සාකච්ඡාව. ඒකට ඉලක්ක සකස් කිරීම සඳහා සේවකයා සම්බන්ධ වෙනවා. එහෙමනම් ඒවා කළමනාකරුගේ ඉලක්ක නෙමෙයි සේවකයාගේ ඉලක්කය. මගේ ඉලක්ක බවට පත් වෙනවා. මම මගේ ඉලක්කත් පත් කරගන්න මට අයිතියක් තියෙනවා. නිසා මම මේ සම්බන්ධයෙන් උනන්දු වෙනවා. ඒතර මේක එක පැත්තකින් self motivation එකක් වෙනවා. self motivation එකක් වෙනවා. ඒකට අනිත් එක තමයි දැන් අර කියපු නිරන්තර සාකච්ඡා කරනවා. ඒක ප්‍රතිපෝෂණය. දැන් මට මේ මගේ ඉලක්ක සම්පූර්ණ කරගන්න අර හැක්මන් සහ ඕල්ඩන් යෝජනා කරපු විවිධත්වය ඊළඟට කාර්යයන්න්න තමයි ඒ සියලු දේවල් පාවිච්චි වෙනවා මෙතනදී. අනිත් පැත්තෙන් ප්‍රතිපෝෂණය පාවිච්චි වෙනවා. ඇයි වරින් වර සේවකයා සහ කළමනාකරු සාකච්ඡා කර මේක ප්‍රතිඵල බලනවා. ඒ වගේම මේ ඉන්ඩිපෙන්ඩන්ස් සේවකයාට නිදහස දීලා තියෙනවා මේ අදාළ ඉලක්කයට එන්න. ඒකට රැකියා නිර්මාණයේදී අපි සාකච්ඡා කරපු මේ චර්යාමය ගුණාංග පිළිබඳ අවබෝධය කිරීම මේ MBO එකේදී සිද්ධ වෙනවා. එහෙමනම් සේවකයාගේ අවිප්‍රේරණය ඉහළ යනවා අනිවාර්යෙන් ප්‍රතිඵල හොඳ වෙන්න ඕන. නිර්මාණශීලී බව විශ්වාසය වැඩි වේ සමායෝජනයේ පරිපාලනය පහසුයි වෙන්න පුළුවන් දෝෂ අඩු වෙයි හේතුව. සේවකයා මේ වැලවිචන් එකට සම්බන්ධ වෙනවා සේවකයාට අදහස් ඉදිරිපත් කරනවා. ඒකට දෙන්න සාකච්ඡා කරලා තීරණ ගන්න නිසා වෙන්න පුළුවන් දෝෂ අඩුයි. හැබැයි මේක කරන්න නම් ප්‍රධානියා සහ සේවකයා අතර හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ දෙන්න ඇතර රිලේෂන්ෂිප් එකකින් හොඳ නැත්නම් මේක කරන්න බෑ ගැටලුවක් වෙනවා. ඔය නිරන්තරයෙන් මේ දෙන්න සාකච්ඡා කරන්න ඕනේ. ඒකට හොඳ ඉන්ටර්පර්සනල් රිලේෂන්ෂිප් එකක් තියෙනවා මේ දෙන්න අතර. ඊළඟ කළමනාකාරීත්වයේ සහයෝගය නැතිවීම අවශ්‍යයි. ඒකට සේවකයාට තමන්ගේ ඉහළ නිලධාරියා සහයෝගය දෙන්නේ නැත්නම් මේක කරන්න බෑ. සේවකයා ඉහළ දැනුම් මට්ටමකින් අන්න සේවකයාට දැන් අර තමන්ගේ රැකියාව කරගෙන ගිහිල්ලා ප්‍රතිඵල දෙන්න ස්වාධීනත්වයක් දෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒගේ චර්යාමය ගුණාංග භාවිත කරන්න අවස්ථාව දෙනවා. මේක එක පැත්තකින් රැකියා පෝෂණය එන්රිච්මන්ට් කියලා අපි කතා කරන්නේ රැකියා නිර්මාණයේදී රැකියාව සැලසුම් කරන්නත් රැකියාව ඉටු කරන්නත් රැකියාව පාලනය කරන්නත් අවශ්‍ය පරිසරය කළමනාකරු විසින් සකස් කරනවා. ඒකට රැකියාව කරගෙන යන්නේ සේවකයා. නිසා එයාට ඉහළ දැනුමක් තියෙන්න ඕන. හරි රැකියාව සම්බන්ධයෙන් සහ ඒ කටයුතු සම්බන්ධයෙන් එහෙම නැති වුණොත් එහෙම මේක ප්‍රතිඵල ගන්න බෑ. එහෙනම් මේක හැම සේවකයාටම කරන්න බෑ. රූටින් සේවකයෙක්ගෙන් මේ වගේ MBO එකකින් ගන්න පුළුවන් ප්‍රතිඵල අඩුයි. රූටින් වැඩ කරන සේවකයෙක්. ඒකදී ඇත්තටම කාර්යක්ෂමතා ගුණාංග තමයි රූටින් වැඩක තියෙන්න ඕන. ඒතර දිගින් දිගටම එවැනි සේවකයෙක් නිරත වෙලා ඉන්නවා නම් මේ ආරක්ෂකතා මූලිකාංග වැඩි සැලකිල්ල දක්වන උදාහරණ කවුන්ටර් සේවය අපි කාලෙක කාලට ඒ සේවකයාව මාරු කර අර ජොබ් රොටේෂන් කීකේ අපි කතා කරේ. මේ වගේ විවිධ ක්‍රම භාවිතා කරලා සේවකයාගේ තියෙන අර මේ මානසික ගැටලු අවම කරන්න ඕන. මේක කළමනාකාර මට්ටමේ සේවකයන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම Tamanට සේවය ස්වාධීනව කරන්න පුළුවන් දැනුමක් තියෙන සේවකයන්ට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදයක්. කළමනාකරු යට සේවකයාගෙන් අදහස් ඉවසන පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒකට යට සේවකයා අදහස් ඉදිරිපත් කරනකොට ඒක පිළිගන්න ඒක හරිනම් ඒක ක්‍රියාත්මක කරන්න කැමති පුද්ගලයෙක් වෙන්න ඕනේ. සමහර අය නෑ එහෙම. හොඳ සවන් දෙන පුද්ගලයෙක් වෙන්න ඕන මේ කළමනාකරු.
හරි. සේවක සංඛ්‍යාව වැඩි වුණායින් පස්සේ අර එක එක සේවකයාට අවධානය යොමු කරන්න ඕන කාලය වැඩි නිසා ටිකක් අමාරුයි. වර්තමාන කාර්යඵල පිළිබඳ අවධානය කරන අතර අනාගත විභවයක් ඇති සේවාවක් යන හඳුනාගත නොහැකි. ඒක තව එකක්. ඒක වර්තමාන ප්‍රතිඵල ගැන තමයි දැනට කරන දේවල් ගැන තමයි සාකච්ඡා කරන්නේ. නමුත් පොටෙන්ෂල් වර්ක් ගැන ටිකක් අවධානය අඩුයි. හරි. ඊළඟට තව අලුත් ක්‍රමයක් තියෙනවා BAS behaviorally anchored rating scale. ඒකට මේකේ ගොඩක් වෙලාවට චර්යාව තමයි සලකන්නේ. ඒකට පුද්ගලබද්ධ රැකියාව. එහෙම නැත්නම් පුද්ගලබද්ධ නිර්ණායක භාවිතා කරන රැකියාව. විශේෂයෙන්ම කළමනාකරන ශ්‍රේණිවල රැකියාව. ඒවයි තියෙන්නේ පුද්ගලබද්ධ නිර්ණායක නිසා ඒවා ඉවැලුවේට් කරන්න ගියාම වෙන්න පුළුවන් ගැටලු ගොඩක් වැඩි. හේතුව ඒවා ටිකක් අමාරුයි මනින්න. දැන් අපි ගත්තොත් එහෙම සංවිධානය කිරීම කියන කටයුත්ත කළමනාකරන සතු. සංවිධානය කිරීමේ කියන කටයුත්ත අපිට මනින්න අමාරුයි. මොකද අපිට හේතුව ඒකට නිර්ණායක නැති නිසා. ඒකට මේ BAS කියන ක්‍රමයෙන් යෝජනා කරලා තියෙන්නේ අන්න ඒ වගේ මනින්න අමාරු වාස්තවික නොවන පුද්ගලබද්ධ නිර්ණායක වැඩියෙන් අඩංගු වන රාජකාරීවල මේ පුද්ගලබද්ධ නිර්ණායක පුළුවන් තරම් මනින්න පුළුවන් මට්ටමට ස්කේල් එකකට යටත් ගැනීම. හරි. සාපේක්ෂ නාක්‍රමය චර්යාව විස්තර කරන අතර එක් එක් විස්තර දර්ශකයක මනින්න පුළුවන් දර්ශකයක සටහන් කරනවා. හරි. එක් එක් ප්‍රකාශනයට ලකුණු ලබා දීම මගින් ඒකට ලකුණු මගින් අපිට පුළුවන් සේවකයන්ගේ වෙනස පිළිබඳව සංසන්දනය කරන්න. එහෙනම් මේකේ චර්යාව ටිකක් අමාරුයි මනින්න. නමුත් අපි මෙතන ස්කේල් එකකට හදනවා මේ චර්යාවේ තියෙන විවිධ ලක්ෂණ සැලකිල්ලට අරගෙන. ඒතර මේ ලක්ෂණ සැලකිල්ලට අරගත්තාම අපිට පුළුවන් මේක ලකුණු දෙන්න. BAS ක්‍රමය පිළියෙල කිරීම. රැකියාවට අදාළ විවිධ කටයුතු හා චර්යා පිළිබඳ පුළුල්ව හඳුනා ගැනීම. රැකියාවට අදාළ විවිධ කටයුතු තියෙනවා. මෙම කටයුතු සහ චර්යා නිර්වචනය. ඒතකොට මේක පැහැදිලිවම වේලාසනේ නිර්වචනය කරලා තියෙනවා. උදාහරණ මම යට ආරම්භ අපි ඒක සාකච්ඡා කරමු. ඒක ස්කේල් එකකට දාන්න ඕන. දැන් මෙන්න මේ ගුණාංගත් එක්කලා මේ චර්යාව ඉතා විශිෂ්ටයි. මේ ගුණාංගත් එක්කලා මේ චර්යාව විශිෂ්ටයි. හොඳ සාමාන්‍ය නරක වගේ. ඉතින් වර්ග කිරීමෙන් අනතුරුව ඒවා එක ස්කේල් එකකට දානවා. විශිෂ්ට සිද්ධීන් වලට ඉහළ වටිනාකම දුර්වල සිද්ධීන් වලට අඩු වටිනාකම දානවා. ඒතර එක එක සේවකයාගේ සමහර චර්යාවල හොඳ දේවල් තියෙනවා, සමහර චර්යාවල නරක දේවල් තියෙනවා. ඒ අනුව අපිට සේවකයන්ව පුළුවන් මැනගන්න සාපේක්ෂව. ඒ වාසී චර්යාව පැහැදිලිව නිර්වචනය කරන අතර එක් එක් චර්යාව සම්බන්ධ අවස්ථා ගණනක් විස්තර කරන නිසා භාවිතාව පහසුයි. එක එක චර්යාවේ අවස්ථා. මේකත් එක්කලා චර්යාව මේ මට්ටම. මේකත් එක්කලා චර්යාව මේ මට්ටම. මේකත් එක්කලා චර්යාව විතර අපිට සංසන්දනය කරන්න පුළුවන්. සංනිවේදනය නෙමෙයි මෙතන සංසන්දනය. සංනිවේදනය කරන්න පුළුවන්. මේ හේතුව නිසා මේක දුන්නේ කියන්නේ. අධික පිරවැයක් දාන්න වෙනවා සාපේක්ෂව වැඩි කාලයක් යනවා. උදාහරණයක් තරම් තියෙනවා බලන්න. වැඩ සැලසුම් කිරීමේ හැකියාව. එහෙනම් සැලසුම් ධාරක වැඩ ඉටු කිරීමේ හැකියාව. ඔය කළමනාකරන ශ්‍රේණියේ සේවකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන එක චර්යාවක්. සැලසුම් සාගතව වැඩ ඉටු කිරීමේ හැකියාව. වැඩ සැලසුම් කිරීමේ හැකියාව. මේකට අපිට නිකන් වෙනත් ස්කේල් එක සැලසුම් කිරීමේ හැකියාව කියලා දාලා දෙපොත් එහෙම අපිට දෙන්න පුළුවන් සේවකයාත් එක්ක සම්බන්ධකම් හොඳ නම් ඉතාම විශිෂ්ටයි. ඒ සේවකයාත් එක්ක සම්බන්ධකම් හොඳ නැත්නම් නරකයි. ඒ වගේ ගුණ බලාගෙන දෙන්න පුළුවන්. නමුත් අපි මේකෙදි කරන්නේ එහෙම නෙමෙයි. මේ වැඩ සැලසුම් කිරීමේ හැකියාව යම් යම්
මනින්න පුළුවන් සිද්ධිත් එක්කලා එකට එකතු කරලා ස්කේල් එකකට දාන්න. උදාහරණයක් අපි දැන් මේකට නිර්වචනය දීලා තියෙනවා. සැලසුම් කරන ලද වැඩ නියමිත කාලයේදී නිම කිරීම තමයි මේකේ නිර්වචනය. ඒකට අපි රැකියා නිර්මාණයේදී තියෙන්නේ අර අදාළ කාලයක මේ දේවල් කරන්න. ඒතර පර්ෆෝමන්ස් ඉවැලුවේෂන් එකට වැදගත් වෙන්නේ ඒ නිශ්චිත කාලයේදී මේ නිශ්චිත කාර්යයක් ඉටු කිරීම. හරි? ඒතර අමතර කාරණා අපි බලාපොරොත්තු වෙන්නේ අපි රැකියා නිර්මාණයේදී මේ දේ කරන්න ඕනේ, මේ දේ කරන්න ඕනේ, මේ දේ කරන්න ඕනේ කියන වේලසකින් දීලා තියෙනවා නේ. ඒක නෑ ඒක කරන්න ඕනේ. එතකොට ඒකට කාලය දීලා දෙන ඒ කාලය ඇතුළත කරන්න ඕනේ. එහෙනම් මේකෙදී කළ යුතු කාර්යයක් ඒ කාර්ය කළ යුතු වෙලාවක් කියන දෙකම සඳහන් වෙන එකක් තමයි මේ රැකියා වැඩ සැලසුම් කිරීමේ හැකියාව කියන නිර්ණායකයට තියෙන්නේ. ඒ නිර්වචනය සැලසුම් කරන ලද නියමිත කාලයේදී නිම කිරීම. හරි. ඒත් අපි බලමු මේකේ අවස්ථාවන් කීපයක්. ඉතාමත් අපේක්ෂිත වැඩ සමග අන්නයට ගෞරවයෙන් සැලසුම් කරන වැඩ නීත කාර්යය. දැන් එක වතාවකට අපි දුන්නු දැන් ණය මේ ලේඛන සකස් කිරීමේ මේ නිලධාරි. එයාට තියෙනවා අපි නිශ්චිත ආරාධික වගේ මාසෙකට ණය ලිබුණු 10ක් සකස් කරනවා. ඒ මාසෙ ණය ලිබුණු 10ක් සකස් කරගෙන යනවා. ඒත් එයාගේ කාර්ය කරනවා. ඔය අතර එකපාරට මොනවා හරි දේශපාලන ව්‍යාපෘතියක් හෝ බැංකුවේ ව්‍යාපෘතියක් සහ වතාවේ ගොවි 1000කට ණය ලබා දෙන ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. බැංකුවේ මේ සංවසරයකට යම් ප්‍රදේශයක ගොවීන්ට ණය ලබා දෙනවා. ඒක අනපේක්ෂිත වැඩක්. අනපේක්ෂිත වැඩක්. හරි. අර ණය නිලධාරී නැත්නම් ණය ලිපිගොනු සකස් කරන එක්කෙනා තමන්ගේ ලිපිගොනු ටික සකස් කරන අනිත් තව එක්කෙනෙක් ඉන්නවා එයාටත් උදව් කරනවා. තව වෙනත් රාජකාරියක් තියෙනවා එතෙන්ටත් උදව් කරනවා. ශාඛාවක ඉස්සර දෙපා ට්‍රයල් බැලන්ස් කියලා. ඒ ෂේක් පිරිසින්. පරිගත නැති කාලේ. ඒක සමානලට බැලන්ස් වෙන්නේ නැහැ. ඒ වගේ ට්‍රයල් බැලන්ස් කරලා දෙනවා. ඒක නැත්නම් අපිට මොනාරි අවුට්ස්ටෑන්ඩින් දීර්ඝ කාලයක් නොපියවා තියෙන ඒ දේවල් කියවන එක අමතර රාජකාරී පොඩි ඔඩ් බැට් රැන්ක් ඇතුළේ තියෙනවා. ඒ දේවල් කරලා දෙනවා අමතර වැඩ. අනිත් පැයට උදව් කරනවා. ඒකම આવොත් එම මේ වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් ඒකත් කරනවා. එතකොට ඒ පුද්ගලයාට අමතර වැඩ කරන්නත් පුළුවන්. තමන්ගේ නියමිත වැඩේ කරන්නත් පුළුවන්. හරි? අනිත් පැයට උදව් කරන්නත් පුළුවන්. පැහැදිලිනේ? ඉතා හදිසි අනපේක්ෂිත වැඩ සමගෝද අන්නටත් උදව් කරමින් සැලසුම් කරන ලද වැඩ නියමිත කාලෙට නිමා කරයි. ඒතර මේ වගේ පුද්ගලයෝ ආයතනවල නැද්ද? ඉන්නවා. එයාගේ වැඩත් හොඳට කරලා අනිත් පැයට උදව් කරමින් දේවල් අර දීපු වැඩ ටික වෙලාවට කරනවා. හදිසි අනපේක්ෂිත වැඩ. අපි යාට ලකුණු 7ක් දෙනවා. එහෙම කෙනෙක් හඳුනාගත්තයින් පස්සේ අපිට යට ඒ මේ කියන කරුණට ලකුණු 7ක් දෙන්න පුළුවන්. දැන් අපි ඕකම ගමුකෝ මේ නියමිත වේලාවට රාජකාරියට වාර්තා කිරීම. ඒකෝන අපි කියනවා මේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ දවස් 200න් දවස් 10කට අඩුවෙන් ප්‍රමාද වී නැත්තම් එයා විශිෂ්ට මේ මතන් ඉතා හොඳ මේ පංචුවල් නියමිත වෙලාවට රාජකාරී වාර්තා කිරීම ඉතා විශිෂ්ටයි. මේ සේවකයා ඉන්නවා මම මේ දැන් කියන සේවකයා ඉන්නවා සමාලාවට එයා මෙහෙම කරාට එයාගේ සේවයට වාර්තා කිරීම දවස් 200 දවස් 50ක් විතර වෙලාවට එන්නේ නැහැ. ඒකට එයාට දෙන්න පුළුවන් ලකුණු ගන්න උපරිම ලකුණු ගන්න නෙමෙයි මැද ගන්නක් තියෙනවා. තමට 5ක් වෙන්න පුළුවන් 4ක් වෙන්න පුළුවන්. එයාට ඒ කරුණු සම්බන්ධයෙන් දෙන්නේ 4යි. ඒ අවසානයේදී ඔය ක්‍රයිටීරියා ටික ඔක්කොම ඉවැලුවේට් කරාම එයා යම් තැනක ඉඳී. එයා යම් තැනක ඉඳී. දැන් මේකේ දෙවෙනි කාරණාව ගත්තොත් සැලසුම් කරන ලද වැඩ નિયમિત වේලාවට කාලයේදී අන් අයට උදව් කරමින් නිමා කරයි.
ඒතර මෙයා කරන්නේ හදිසි අනපේක්ෂිත වැඩ. අර මම කිව්වා වගේ අනපේක්ෂිත හදිසියෙන් එන වැඩ කරන්නේ නැහැ. දැන් වීකෙන්ඩ් එක හදිසි වැඩ කරන්න එන්න කිව්වොත් එimhe අර සේවකයා එනවා. මෙයා එන්නේ නැහැ. හැබැයි එයා රාජකාරී කරන වෙලාවේදී අනිත් අයට උදව් කරනවා තමන්ගේ වැඩේ වෙලාවට කරලා. ඒතකොට එයාට ගතිගුණ තුනෙන් දෙකක් තියෙනවා. ගතිගුණ තුන මොනවාද? චර්යා තුන මොනවාද? තමන්ගේ වැඩ නියමිත වෙලාවට කරනවා. අනිත් අයට උදව් කරනවා. හදිසි අනපේක්ෂිත වැඩම කළමනාකරන ඉටු කරලා දෙනවා. ඒකට මේ තුනෙන් එකක් අඩුයි දෙවෙනි එක්කෙනාගේ. හදිසි අනපේක්ෂිත වැඩ කරන එක නැහැ. එයා කරන්නේ අනිත් අයට උදව් කරනවා තමන්ගේ වැඩ වෙලාවට කරනවා. අපි යට ලකුණු 6ක් දෙනවා. ඊළඟ එක්කෙනා ඉන්නවා අනිත් අයට උදව් කරන්නේ නැහැ. නමුත් තමන්ගේ වැඩ නියමිත වෙලාවට උපදෙස් නැතුව සැලසුම් කරගෙන කරනවා. ඒකට එයාට ලකුණු 5ක් දෙනවා. ඊළඟ තව කෙනෙක් ඉන්නවා. එයා වැඩ ටික සැලසුම් කරගන්න කළමනාකරී උපදෙස් හැමතිස්සෙම අපේක්ෂා කරනවා. ඒකට කළමනාකරට වැඩි කාලයක් අර සේවකයන්ගෙන් දරන්න වෙනවා නේ. ඒකට එයාගේ වැඩ ටික වෙලාවට කරනවා. නමුත් කළමනාකරට උපදෙස් දෙන්න වෙනවා වැඩ කරන්න. එයාගේ යම්කිසි අර සැලසුම් කරගෙන වැඩ කිරීමේ හැකියාවේ ගැටලුවක් තියෙනවා. අපි යට ලකුණු 4ක් දෙනවා. සැලසුම් කරපු වැඩ ඒතර අනුන්ගේ උදව් අරගෙන හැකලා දීපු වැඩවල හැමතිස්සෙම ප්‍රමාදයක් තියෙන වෙලාවට වැඩ කරන්න. ලකුණු 3යි. සෑම කටයුත්තකදීම උපදෙස් දෙන අතපසුවීම් බහුලයි. එයා අරයට වඩා පරියට ලකුණු 2යි. අනිත් පැත්තෙන් හැමතිස්සෙම වැඩ ඉවර කරන්න ඕවර් ටයිම් ඉල්ලන ඒවලය. හරි. ඒ ඔයගොල්ලන්ගේ තියෙන අවශ්‍යට ඕවර් ටයිම් දානකොට කියන්නේ මොකද්ද? දෛනික කටයුතු අවසන් කිරීම. ඒක දෛනික කටයුතු අවසන් කිරීමට ඕවර් ටයිම් දීම කියන එක නෙමෙයි කරන්න ඕන. ඉවැලුවේෂන් එකදී මයිනස් මාක්ස් දෙන්න ඕන. මොකද රැකියා නිර්මාණය කරලා තින්නේ දෛනිකව සාමාන්‍ය රාජකාරී විලාසයක ඉවර කරන්න. ඒක කරන්න ඕවර් ටයිම් ගන්නවා කියන්නේ ගැටලුවක්. හරි? ගැටලුවක්. එන එයා අලුත් වෙන වැඩක් කරනවා නම් ඕකේ. දෛනික වැඩ කරන්න බෑ. ඔන්න ඔය විදිහට අපි ස්කේල් එකේ හැදුවාම අපිට පුළුවන් සේවකයන්ව සියලු දෙනාම මේකතර එක ශ්‍රේණියක් සඳහා මේක තව ශ්‍රේණියක් සඳහා තව එකක් තව ශ්‍රේණියක් සඳහා තව එකක්. අතන අපි මම කිව්වා මේක ගොඩක් වෙලාවට අපි භාවිතා කරන්නේ මේ කළමනාකරන ශ්‍රේණිය. නැත්නම් වාස්තවික නොවන චර්යාවන් කරුණු සම්බන්ධයෙන් ඇනලයිස් කරන්න. ඒතර ඒක ස්කේල් එකට දාන එක අපි මනෙන් ලෙසින්. දැන් යම් සේවකෙක්ට ලකුණු 7ක් දුන්නාම කාට හරි ප්‍රශ්න කරොත් කවුරු හරි ප්‍රශ්න කරොත් ඇයියට ලකුණු 7ක් දෙන්නේ කියලා. මේ කරුණු තුනම පැහැදිලිවම මේ සේවකයා තුළ දකින්න තියෙනවා. ඒතර ඒවට සාක්ෂිය තියෙනවා. දැන් අපි හිතමුකෝ මේ සේවකයා සම්බන්ධයෙන් අපි කියනවා එයා අනපේක්ෂිත හදිසියට කරලා දෙනවා කියලා. හරි? ඒතර බැංකුවේ වීකෙන්ඩ් එකේ මොනවා හරි ඩිපොසිට් කැම්පේන් එකක් තියෙනවා. ඒ අමතර වැඩක්. එයා ඒකට ඇවිල්ලා තියෙනවනේ වාර්තා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් වාර්තා තියෙනවා. ඒ බැංකුවේ හදිසි ගින්නක් මොනවා හරි වගේ හදිසි අවස්ථාවක් ඇති වෙච්ච වෙලාවේදී එයා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම වෙනත් මොනවා හරි විශේෂ දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ හදිසි ප්‍රොජෙක්ට් එකක් එනවා 100 දෙනෙක්ට 10 දෙනෙක්ට 1000කට ණය දෙන්න අරවම යන්නේ. ඒ වගේ දේවල් වලට ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් බැංකුවේ කරන සුබ සාධක කටයුත්තක් වීකෙන්ඩ් එකේ කරන එක ඒවට සහභාගී වෙලා තිබුණා. ඔප්පු කරන්න ලිඛිත සටහන් තියෙනවා. කළමනාකරන ඒ සම්බන්ධයෙන් සටහන් පවත්වගෙන යනවල් දවසේ මෙන්න මේ දේවල් සම්බන්ධ වුණා කියලා. ඒක කවුරුරේ වුත් එහෙම පෙන්වන්න පුළුවන්. රයිට්. ඒතර ඒ කියන පුද්ගලයා ඇවිල්ලා නැත්නම් එයාට ඒ ලකුණු මොකද ඒක කවුරු යහන්නේ මට හම්බෙන්නේ නැතුව අනිත් එක්කයට හම්බුනාම මට හම්බුනේ නැත්තේ ඇයි අරයට හම්බුනේ ඇයි කියලා නහන්නේ නේ. ඒක පෙන්වන්න පුළුවන්. මෙන්න මේ දේවල් සම්බන්ධ වෙලා තියෙනවා. අනිත්ගේ රාජකාරී වලට උදව් කරන එක පුළුවන් මනින්න පුළුවන්කම තියෙනවා. ඒ මොනොත් අපිට ඒවා විවෘතව සාකච්ඡා කරන්න පුළුවන්. විවෘතව පෙන්වා දෙන්න පුළුවන්. ඒ මොනොත් ගැටලු අඩු වෙනවා. සේවකයාව මනගන්න පුළුවන්. ඒකේ පර්ෆෝමන්ස් මනගන්න පුළුවන්. වාස්තවිකව ලක්ෂණ දෙනවනේ. ඒකට වාස්තවිකව මනගන්න පුළුවන්. සේවකයන්ව සංසන්දනය කරන්න පුළුවන්. එතනින් හොඳම සේවකයා හොයා ගන්න පුළුවන්. ඒ අනුව ඒ සේවකයාට කරන ඉතුරු දේවල් අර මම අර කිව්වේ ප්‍රොමෝෂන් එක කරන ප්‍රොමෝෂන් දීම සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් දෙනවා සැලරි ඉන්ක්‍රිමන්ට් එක දීම හරි තව වෙන මොනවා හරි
අපි දැන් සමහරවිට මොනවාරි ෆොරෙන් ටුවර් එකක් වෙන්න පුළුවන්. ඒක ලබා දීම. ඒ ඕන දෙයක් කරන්න පුළුවන් සේවකයා සම්බන්ධයෙන්. දැන් අඩුපාඩුවක් තියෙනවා නම් සේවකව ට්‍රේන් කරන්න ඕන නම් ට්‍රේන් එකක් ලබා දීම. ඕන දෙයක් කරන්න පුළුවන් මෙන්න මේ කරන ඉවැලුවේෂන් එක. හොඳයි. එහෙමනම් අද අපි මේ performance evaluation සාකච්ඡා කරා. මම හිතන්නේ ඔයගොල්ලන්ට මේක පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. ඉතුරු ටික.